අපි වෙමු සීලක බොදු දරුවෝ. තෙරුවන් සරණයි දරුවනි, අපි වන්දනා ගමන් පිළිබඳ සිරිත් විරිත් පාඩමේ අද අපි ඉතා වැදගත් තේමාවක් සම්බන්ධවයි සාකච්ඡා කරන්න අපි දරුවොත් එක්ක බලාපොරොත්තු වෙන්නේ. දුවේ පුතේ, වන්දනා ගමන් ඉතිහාසය පිළිබඳව අපි ඉගෙන ගත්තා. අපේ දුවල පුතාලට මතක ඇති. ಭಾರತයේ ධර්මාශෝක අධිරාජ්‍යයා ධර්ම යාත්‍රාවේ නිරත වූ බව අපි ඉගෙන ගත්තා. ඒ ධර්ම යාත්‍රාව අශෝක අධිරාජ්‍යයා ಭಾರತයේ තමන්ගේ ධර්ම ලිපි ලියමින් ඒ ධර්මය ව්‍යාප්ත කරන්න අනුගමනය කරපු සාධනීය ක්‍රියාපිළිවෙලක්. ඒ මග යමින්ම අපේ රටේ රජදරුවනුත් යම් යම් කාල සීමාවන් වල ධර්ම යාත්‍රාව එහෙම නැත්නම් වන්දනාවේ නිරත වූ අවස්ථා පිළිබඳව අපිට හඳුනා ගන්න පුළුවන්කම ලැබුණා. විශේෂයෙන්ම මහින්දාගමනයත් එක්ක තමයි දුවේ පුතේ අපේ රටේ වන්දනා ගමන් ආරම්භ වුණේ. අපි දුවල පුතාලා දන්නවා. මොකද මහින්දාගමනය ලංකා ඉතිහාසයේ ඉතාම වැදගත් තැනක්නේ. අපි බෞද්ධ සංස්කෘතිය විෂය ඉගෙන ගන්නකොට අපිට සෑම පාඩමකදීම මේ මහින්දාගමනය කියන තේමාව වැදගත් වුණා. මොකද මහින්දාගමනයෙන් තොරව අපි මේ සාකච්ඡා කරන බෞද්ධ සංස්කෘතිය මේ සිරිත් විරිත් සම්බන්ධව අපිට සාකච්ඡා කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මහින්දාගමනය ඉතාම වැදගත් සන්ධිස්ථානයක් කියලා අපිට කියන්න පුළුවන්. වැදගත් අවස්ථාවක්. වන්දනා ගමන් ඉතිහාසයේ මහින්දාගමනය තමයි අපිට විශේෂයෙන්ම වැදගත් අවස්ථාවක් විදිහට දක්වන්න පුළුවන්කම ලැබෙන්නේ. මේ මහින්දාගමනය සමග අපේ රටේ භික්ෂුන් වහන්සේලා සංචාරක ජීවිතයක් ගත කරපු බවට සාධක අපිට ලැබෙනවා. ඒ සඳහා අපිට ගන්න පුළුවන් හොඳම උදාහරණ අපිට අපේ පරණ බණ පොත් වලින් ගන්න පුළුවන්. සිංහල පාලි බණ පොත්. ඒ අතර දුවේ පුතේ පාලි බණ පොතක් තිබුණා අපේ අනුරාධපුර යුගයේ සීහල වත්තු කියලා. මොකද දුවේ පුතේ බණ පොතේ නම සීහල වත්තු. අපේ දුවල පුතාලා මතක තියාගන්න ඕනේ. සීහල වත්තු. මේ සීහල වත්තු කියන බණ පොතේ දුවේ පුතේ සඳහන් වෙනවා ඓතිහාසික සංසිද්ධි පිළිබඳව අපිට මෙහිදී අඳුර ගන්න පුළුවන්කම ලැබෙනවා. මේ සීහල වත්තුවේ සඳහන් වෙනවා ලස්සන බණ කතාවක්. ඒ බණ කතාවෙන් අපිට මේ වන්දනා ගමන් වල ඉතිහාසය පිළිබඳ යම් අවබෝධයක් අපිට ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. අපිට මේ සිද්ධිය ගත්තොත් සිද්ධ වෙන්නේ වලගම්බා රාජ්‍ය සමයේ. අපේ දුවල පුතාලා දන්නවා වලගම්බා රජුරුවන්ගේ රාජ්‍ය කාලය කියලා කියන්නේ ලංකා ඉතිහාසයේ ටිකක් අභාග්‍ය සම්පන්න කාල පරිච්ඡේදයක්. දේශපාලන අස්ථාවරත්වය ඒත් එක්කම ආර්ථික පරිහානිය ආදී විදිහට විවිධ ක්ෂේත්‍රයන්හි බිඳ වැටීමක් මේ යුගයේ අඳුර ගන්න පුළුවන්. අවුරුදු 12ක සාගත කාලයක් උදා වෙනවා. අපි කියන බැමිණිතියා සාය නේද? අවුරුදු 12ක නියං සාගතයක්. මේ දුර්භික්ෂ කාලයේදී පුලස්ත බාහ්‍ය පනේමාර පිළිමාර 18 කියන පංච ද්‍රවිඩ ආක්‍රමණය ලංකාවට එල්ල වෙනවා. උරුහුණේ තීය බ්‍රාහ්මණයාගේ කැරැල්ල ඇති වෙනවා. මෙන්න මේ විදිහට රාජ්‍ය පාලනය අස්ථාවර වූ කාල පරිච්ඡේදයක සම්බුද්ධ ශාසනයත් බිඳ වැටෙන පටන් ගන්නවා. වලගම්බා රාජ්‍ය සමය දක්වා දුවේ පුතේ අපේ රටේ ථේරවාද බුදුදහම වාචෝද්ගත කරමින් භාණක පරම්පරා අනුව පවත්වාගෙන ආවා. ඒ කියන්නේ දීඝනිකාය කටපාඩමේ පවත්වාගෙන ආපු අය දීඝ භාණකවරු විදිහට හැදිච්චා. මජ්ක්‍ධිම නිකාය කටපාඩමේ පවත්වාගෙන ආපු අය මජ්ක්‍ධිම භාණකවරු විදිහට හැදින්නුවා. සංයුත්ත නිකාය කටපාඩමේ පවත්වාගෙන ආපු අය සංයුත්ත භාණකවරු. ජාතක පාළිය කටපාඩමේ පවත්වාගෙන ආපු අය ජාතක භාණකවරු. ධම්මපද පාළිය කටපාඩමේ පවත්වාගෙන ආපු අය ධම්මපද භාණකවරු නේද? අන්න ඒ විදිහට භාණක පරම්පරා ගොඩ නැගුණා. මේ අනුව දුවේ පුතේ මේ දුර්භික්ෂ සමයේ අභාග්‍ය සම්පන්න කාල පරිච්ඡේදය තුල
භික්ෂුන් වහන්සේලාට සිව්පස්සේ හිඟ වුණා. බොහෝ අවස්ථාවල දානමාන නොලැබී ගියා. මේ අවස්ථාවේදී සමහර හාමුදුරුවරු පරතෙර වැඩියා. පරතෙර කියලා කියන්නේ ඒ කාලේ ඉන්දියාවට වැඩම කළා. එක්තරා හාමුදුරු නමක් මෙන්න මේ විදිහට ඉන්දියාවට වඩිනවා නැවේ. මේ හාමුදුරුවෝ නැවෙන් වඩිනකොට උන්වහන්සේට කටපාඩමේ තිබුණු අභිධර්ම පිටකයේ ධම්මසංගිනී ප්‍රකරණය. අභිධර්ම පිටකේ අපේ දුවල පුතාලා දන්නවා ප්‍රකරණ 7ක් තියෙනවා නේද? ග්‍රන්ථ 7ක්. ධම්මසංගිනී, විභංග, ධාතු කතා, කතාවත්තු, යමක, ප ဋ ාණ ආදී විදිහට. මෙන්න මේ ප්‍රකරණ 7න් ධම්මසංගිනී ප්‍රකරණයේ චිත්තුපාද කාණ්ඩය. ඒ කියන්නේ සිත පිළිබඳව විග්‍රහය ඇති කොටස කටපාඩමේ මේ හඳුරෝ වාචෝද්ගත සජ්ජායනා කරමින් පවත්වාගෙන ගියා. මේ හාමුදුරුවෝ මේ නැවේ ඉඳලා මේ ධම්මසංගිනී සජ්ජායනා කරමින් යන ශබ්දය ඇසෙනවා මුහුදේ ඉන්න මාළුවෙක්ට. මේ මාළුව මේ ශබ්දයට ප්‍රියත්වය ඇති වෙලා මේ නැව පිටුපසින් යනවා. මුහුදේ නැව මුහුදේ ඇදෙනවා. මාළුවා නැව පිටුපසින් මුහුදේ පිහිනමින් යනවා. මෙහෙම යනකොට දිවරෙක් විසින් මේ මාළුව ඇනලා අල්ල ගන්නවා. මාළුවා මිය යනවා. මාළුවා මේ ශබ්දයේ තරංගයට තමයි ප්‍රියත්වය ඇති වුනේ මේ ධම්මසංගිනී ශබ්ද ධ්වනියට. මාළුවා දන්නේ නැහැ මේ ධම්මසංගිනී ප්‍රකරණයද මේ අභිධර්මයේ බණක්ද මේ සිත පිළිබඳ විග්‍රහයක්ද කියන එක යාට වැටහුනේ නැහැ. එයා මේ ධර්ම ශ්‍රවණය කියන්නේ ධර්මයේ ශබ්දයට ප්‍රියත්වය ඇති වෙලා ඒ තුලින් යාගේ චුතිසිතය යම් ප්‍රභාෂර භාවයකට ඇති වෙන්න ඇති. එහි සුසංවර්ධනයක් ඇති වෙලා ඒ අනුව මනුෂ්‍ය ලෝකයේ අනුරාධපුර යුගයේ පහළ වෙනවා. නිකන් නෙමෙයි මහාසාර ධනවත් කුලයකයි ඉපදින්නේ. කුඩා දරුවෙක් විදිහට ඉපදුණු මොහු අවුරුදු 7ක් විතර වගේ වෙනකොට සංඝයා දකින්න ප්‍රියත්වය ඇති වුණා. හාමුදුරුවරුන්ට කැමැත්ත. සමනානංච දස්සනං ඒතම් මංගල මුත්තම. ඒතොර ශ්‍රමණයන් දැකීමට ඇති ප්‍රියත්වය නිසාම කුඩා කාලේදීම පැවිදි වුණා. පැවිදි වෙලා මේ හාමුදුරුවෝ ලංකාවේ 8 මස්ථාන 11 මස්ථාන ආදී ස්ථානයන්හි වන්දනාවේ නිරත වුණා. ඒ වන්දනා ගමන් යනකොට අපේ පැරණි හාමුදුරුවරු විවිධ ස්ථානවල නතර වෙමි, ධර්ම ශාස්ත්‍ර ප්‍රගුණ කරමි, බණ භාවනා කරමි, දාන සීල ආදී ගුණයන් පුරමින් තමයි යන්නේ. මේ හාමුදුරුවොත් වඩිනවා අපේ උතුරු පළාතේ තියෙන වැදගත් සිද්ධාස්ථානය. ඒ තමයි නාගදීප දිවයිනේ, නක දිවයින කියලා අපේ සෙල්ලිපිවල තිබෙන්නේ. මේ නාගදීප භූමියට වැඩම කරලා ඒ ධාතු චෛත්‍ය වැඳ පුදාගෙන ඒ ආසන්නයේ උද්‍යානයක වැඩ ඉඳලා බුද්ධානුස්සති කර්මස්ථානයේ වඩනවා. බුද්ධානුස්සති කර්මස්ථානය කියන්නේ දුවේ පුතේ බුදුරජාණන් වහන්සේගේ නව අරහදී බුදු ගුණ මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කිරීම තුලින් ඒ සමතේ තුලින් විදර්ශනාවට ගොස් උතුම් වූ අරිහත්ත්වයටපත් වුණා කියලා අපේ බණ පොතේ තියෙනවා. ඒතකොට බලන්න ධර්ම යාත්‍රාව. මේ හාමුදුරුවෝ ඒ ධර්ම යාත්‍රාව තුලින් නිර්වාණාව බොහෝ දේ ලබාගත් ආකාරය. ඒතකොට නිවන් දකින මාර්ගයේ එක් වැදගත් ප්‍රතිපදා මාර්ගයක් විදිහට වන්දනා ගමන, වන්දනා චාරිත්‍රය, වන්දනා සිරිත අපේ රටේ ඈත අතීතයේ ඉඳලා මේ කතා පුවත අනුරාධපුරයට අයිති වෙන කතා පුවතක්. එහිත් වලගම්බා රාජ්‍ය සමය අනුරාධපුර මුල් යුගයට මුල් භාගයට අයත් වන කතාවක්. එතකොට පේනවා අපේ රටේ පැරණි සමාජය තුල මිනිසුන් ඒ වගේම ගිහි පැවිදි ભેදයකින් තොරව ඒ වන්දනාව ප්‍රිය කළා. ඒ වන්දනාව තමන්ගේ ධර්ම මාර්ගයේ ධර්මාවබෝධයට උචිත පරිදි සංවිධානය කරගත්තා. හැබැයි අද අධ්‍යතනීය අපි වන්දනා ගමනක් යන්නේ ඒ අරමුණ ඇතිවද? ඒ අරමුණ අපි ඉෂ්ට සිද්ධ කර ගන්නවද වන්දනා ගමනකින් කියන ගැටලුව අපිට ඇති වෙනවා.
අද ගොඩක් අපි ඒ වන්දනා ගමන් වල යෙදෙනකොට දුවේ පුතේ අර ප්‍රධාන අරමුණ අපෙන් ගිලිහි ගොස් තිබෙනවා. මොකද්ද ප්‍රධාන අරමුණ? නිර්වාණ අවබෝධය නේද? නිවන. ඒතර නිවනට අවශ්‍ය කරන ප්‍රතිපදාව වන්දනා ගමනක සිද්ධ වෙන්න ඕන. මොකද්ද නිවනට අදාළ ප්‍රතිපදාව? ආරෂ්ඨාංගික මාර්ගය නේද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි ආදී ඒ ප්‍රතිපදාව අපි සම්පූර්ණ කළ යුතුයි. ඒ සම්පූර්ණ කිරීමට අවශ්‍ය පහසුව වන්දනා ගමනකින් ලැබෙන්න ඕන. නේද? එහෙම ලැබෙන්නේ නැත්නම් ඒ වන්දනා ගමනක් බවට පත් වෙන්නේ නැහැ. ඒ හුදු විනෝද ගමනක් වෙනවා. අද ගොඩක් වෙලාවට අපි වන්දනා ගමනක් කියලා සඳහන් කරාට ඒ වන්දනා ගමන ඇත්තට විනෝද ගමනක් බවට පස්සේ පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ විනෝදය ප්‍රතික්ෂේප කළා නෑ. ගියන්ට විනෝද වීම තිබෙනවා. කොහොමද? ඒ ධාර්මික වෙන්න ඕන. ඒත් එක්කම තමන්ගේ ප්‍රඥාව උදාවන ප්‍රඥාව ළඟා කරගත හැකි ප්‍රීතියක් වෙනවා. ඒක ධාර්මික ප්‍රීති සුඛය කියලා ධර්මයේ සඳහන් තිබේ. එතකොට දුවේ පුතේ ඒ විනෝද වීමේදී අපි යම් කිසි අපි තුල ගුණයක් වර්ධනය වෙන විදිහටයි ඒ සිද්ධ වෙන්න ඕන. අද ගොඩක් අපි වන්දනා ගමන් සමහර අය සමිදානය කරනකොට දකින්න තියෙන දෙයක් ඒකට පංච දුස්චරිත එකතු වෙනවා. රහමෙර, සූදුව ආදී විවිධ දුස්චරිත ක්‍රියා. ඒත් එක්කම වාග් දුස්චරිතය, බොරුව නේද? ඉස්සර අපේ වන්දනා ගමන් යනකොට කට වරද්ද ගත්තේ නැහැ. විශේෂයෙන්ම සිරිපා කරුණාවේදී කට වරද්ද ගන්න හොඳ නැහැ කියන අදහස තිබුණා. ඒ කට වරද්දවා ගැනීමේ වන්දනා ගමන අසාර්ථක වෙලා විවිධ කරදර පීඩා උදා වෙන්න හේතු වෙනවා කියන විශ්වාසය අපේ ජන සමාජයේ තිබුණා. ජන විඥානය තුල තිබුණා. ඒ ජනතාව වන්දනා ගමනක් ගිය හරි පූජනීය ක්‍රියාවලියක් විදිහට. ඒ එසේ මෙසේ වැඩ පිළිවෙලක් නොවේ. ඒ පේ වෙලා කරපු වැඩක්. වන්දනාව යනවා කියන්නේ පේ වෙලා කරපු වැඩක්. ඒ වන්දනාව තුලනොත් ඒ වන්දනාව යන එනකන් සජ්ජායනා කරේ බුදු ගුණ. ඉස්සර අපේ ආත්තම්මල ළඟ තිබුණා නව ගුණ වැලක්. ඒ නව ගුණ වැලේ යන එන ගමන් ඒ නව ගුණ වැලේ ඒ කිරිඳි ඇට වලින් හිම හදපු මාලයක් නවරහදී බුදු ගුණ මෙනෙහි කරමි. ඒ බුද්ධානුස්මෘති භාවනාදී සිද්ධ කරමින් තමයි මේ ගමන ගියේ. ඒත් එක්කම ශ්‍රී පාද කරුණා කරනකොට එම තුන් සරණේ කවි කියමි. ඒ බුදු ගුණ මෙනෙහි කරමින් තමයි මේ ගමන ගියේ. ඒතර මේ ගමන භාවනාවක් ඒත් එක්කම සීලමය ප්‍රතිපදාවක් වුණා. මේ විදිහට විශේෂයෙන් කෙටි කාලීන අභිනිෂ්ක්‍රමණ මාර්ගයක් බවට මේ වන්දනා ගමන ගොනු වුණා. ඒ අනුව මේ වන්දනා ගමන තුලින් විශාල කුසලයක් අත්පත් කරගන්න පුළුවන් කියන අදහස අපේ ගැමි සමාජයේ කිඳා බැහැලා තිබුණා. ඒ සාමූහික ක්‍රියාවලියක් වුණා. සමූහයක් එකට එකතු වෙලා අන්‍යෝන්‍ය සහයෝගයෙන් ඉවසීමාදී ගුණයන් දියුණු කරගනිමින් සංවර්ධනය වූ අවස්ථාවක් වුණා. එහෙමනම් අන්න ඒ පිළිබඳවයි අද අපි මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. වන්දනා ගමන් හා සම්බන්ධව දුවේ පුතේ පොහොය වැදගත් වුණා. අපේ රටේ සිද්ධාස්ථාන ගණනාවක් තිබෙනවා. මොකද ලංකාදීපේ කුඩා දූපතක් වුවත් මෙය බුද්ධ පාදස්පර්ශයේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්මයෙන් පාරිශුද්ධත්වයට පත් වූ භූමියක් විදිහටයි අපි විශ්වාස කරන්නේ. ඒ මහා වංශී කියන අපේ වංශ කතාවේ පසන පරිච්ඡේදයේ බුදුරජුන් තෙවරක් ලංකාදීපයට වැඩම කරපු බව සඳහන් වෙනවා. ඒ අතර
ඒ ස්ථාන 16ක බුදුරජාණන් වහන්සේ සමවස්සුවේ වැඩ හිටපු බව එහි තව දුරටත් දැක්කෙනවා. මොනවද ඒවා? අපි කියන්නේ 12 මස්ථාන නේද? අපේ දුවල පුතාලා දන්නවා 12 ස්ථාන වන්දනා කරන ගාථාවක් තිබෙනවා. මොකද්ද? මහියංගනං නාගදීපං කල්යාණම් පදලාංචනා දිවා ගුහන් දීගවාපි චේතියංච මුතිංගන තිස්ස මහා විහාරංච බෝධිම් මරිච වට්ටියම් ස්වර්ණමාලී මහා චේතියම් තූපාරාම භයාගිරි ජේතවනම් සීල චේතියම් තථා කාචර ගාමකං ඒතේ සෝල සඨානානියහං වන්දාමි සබ්බදා. මේ ස්ථාන 16 අපේ දුවල පුතාලට ඒ ගාථාව මතකයි. අපේ දහම් පාසල් දරුවෝ නේද? ඒ ගාථාව සජ්ජායනා කරනවා. අපේ දුවල පුතාලට මතකයි. ඒතකොට එහි තියෙනවා දුවේ පුතේ මේ ස්ථාන 16. මුලින්ම තියෙනවා මහියංගන නාගදීපං. මහියංගනය, නාගදීපය, කල්යාණ, කැලණිය. ඔන්න බුදුහාමුදුරුවෝ වැඩම කරපු ප්‍රධාන ස්ථාන 3. පළවෙනි වර මහියංගනයට, දෙවන වර නකදිවයින නාගදීපයට, තෙවෙනි වර කල්යාණ, කැලණිය. කැලණිය වැඩම කරපු අවස්ථාවේ අනෙකුත් ස්ථානවලට බුදුහාමුදුරුවෝ වඩිනවා. ඒ අනුව මේ භූමිය ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් පාරිශුද්ධත්වයට පත් වූ ජය භූමියක් බවට පත් වෙනවා. ඒතර අපේ ජනප්‍රවාදේන කතාවලට අනුව ඒ බුදුරජාණන් වහන්සේ පරිභෝග කරපු භූමියක් තමයි අපේ ලංකාදීපය. මෙය උපුල්වන් දෙවියන්ට බුදුහාමුදුරුවෝ පවරනවා. පටිච්චසමුප්පාද දේවින්ද ලංකායම් මම ශාසන මහවංශයේ සඳහන් වෙනවා. බුද්ධ ශාසනයේ පිහිටන මේ භූමිය දෙවියන්ට රකින්න පවරන බව. එතකොට බුද්ධාඥාවකින් මේ භූමිය දෙවියන්ගේ රැකවරණයට ලක් වෙනවා. මෙන්න මේ විදිහට මේ භූමි භාගය තුල ඒ වන්දනාවට සුදුසු ඓතිහාසික පසුබිමක් අපේ රටේ ගොඩ නැගිනවා. ඒකයි විශේෂ වෙන්නේ. නේද? ඊතර දුවේ පුතේ අපේ රට තුල මේ බෞද්ධ සංස්කෘතිය සමාජය ගොඩනැගීම සඳහා මේ ඓතිහාසික කතා ප්‍රවෘත්ති ඉතාම වැදගත් වුණා. අපේ ජනතාව මේ කතා ප්‍රවෘත්ති පිළිබඳ දැඩි විශ්වාසයක පසුබුණා. ඒ විශ්වාසයත් එක්ක මේ භූමි ජය භූමි බුද්ධස්පාද ස්පර්ශයේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්මයේ පාරිශුද්ධත්වයට පත් වූ මේ භූමි භාගයන්හි තමන්ගේ ආධ්‍යාත්මික සුවය ගවේෂණය කරන්න මිනිස්සු පෙළඹුණා. ඒ අනුව දුවේ පුතේ ඒ ස්ථාන වන්දනාමාන කරන්න අපේ ජනතාව දැඩි උනන්දුවක් දක්වන බව අපිට හඳුර ගන්න පුළුවන්. ඒත් එක්කම මහින්දාගමනයට පෙරත් පසුත් බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා මේ භූමියට වැඩම කරවනවා. පළවෙනිම බුදුහාමුදුරුවන්ගේ ශාරීරික ධාතුන් වහන්සේ නමක් අප රටට ලැබෙන්නේ බුදුහාමුදුරුවන්ගේ පළමු ලංකාගමනය සමග සුමන සමන් දිව්‍ය රාජ්‍යයට කේශ ධාතු ලබා දීමෙන් අනතුරුව මියුගුණ වෙහෙර මහියංගන ධාතු දහගැබ ඉදි වෙනවා. කේශ ධාතු නිදන් කොට. ඉන් අනතුරුව තපස්සු බල්ලුක වෙළඳ බෑයන් විසින් බුදුරජාණන් වහන්සේට විලඳ මීපැණි පූජා කිරීමෙන් අනතුරුව ලබාගත්තා වූ කේශ ධාතු ගෙනවිත් ලක්දිව නැගෙනහිර භූමි භාගයේ ගිරිහඬු සෑ ඉදි කරා කියලා මහා වංශයේ තිබෙනවා. එතකොට මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ තුල බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා මෙරට ස්ථාපනය වුණා. ඒ වගේම පාරිභෝගික ධාතු ගත්තොත් බුදුරජාණන් වහන්සේ වැඩම කරපු අවස්ථාවේ නාගදීප දිවයිනට චූලෝදර මහෝදර නා රජුවරුන්ගේ ඒ ගැටුම සමතයකට පත් කරලා ඒ මැණික් පුටුව
මැණික් පළඟ වැඩ ඉඳමින් එය පාරිභෝගික ධාතුවක් බවට පත් වුණා. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා පාරිභෝගික ධාතුන් වහන්සේලා වැඩ ඉන්න භූමියක් බවට බුද්ධ කාලය තුලම පත් වුණා. මහින්දාගමනය සමග එය තවත් දැඩිව තීරව වුණා නේද දුවේ පුතේ? අපි දන්නවා බුදුහාමුදුරුව පිරිනුවම් පාලා ඒ ධාතු බෙදෙන අවස්ථාවෙන් අනතුරුව සරබූ කියන මහරහතන් වහන්සේ අකු ධාතු උරස් ධාතුන් වහන්සේ ලංකාවට වැඩම කරවලා මහියංගන ධාතු ගර්භයේ 12 ශ්‍රියන් කොට බඳවා එහි තැන්පත් කරන බව මිහිඳු හාමුදුරුව ලංකාවට වැඩම කිරීමෙන් පස්සේ බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුන් වහන්සේ අනුරාධපුරයට වැඩම කරවලා තූපාරාම දහගැබ ඉදි කරනවා. පාත්‍රා ධාතුන් වහන්සේ ලංකාවට වැඩම කරනවා. බුදුරජාණන් වහන්සේ දන් වළඳපු පාත්‍රය එය පාරිභෝගික ධාතුන් වහන්සේ නම. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා මහින්දාගමනයත් එක්ක විශාල වශයෙන් අපේ රටේ ස්ථාපනය වෙනවා. ඒ විතරක් නොවේ. දුටුගැමුණු මහරජතුමා විසින් ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්න රුවන්වැලි මහා සෑ දහගැබ් වහන්සේ ඉදි කරනවා. මිරිසවැටි දහගැබ් වහන්සේ ඉදි කරනවා. ඒ අනුව අපේ රටේ භූමි භාගය තුල බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා සිව් දිසම විහිදී යනවා. නැගිනිර පළාතේ සේරුවිල මංගල මහා සෑ ඉදි වෙනවා. ලලාට ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා අතර විශාලම ධාතුන් වහන්සේ තමයි ලලාට ධාතුන් වහන්සේ. ඒ ධාතුන් වහන්සේ වැඩ ඉන්නෙත් අපේ රටේ. කිසිරි මෙවන් රජ සමයේදී දළදා වහන්සේ ලංකාවට වැඩම කරවනවා. ඒ දළදා වහන්සේ අද කඳුරට මහනුවර ප්‍රදේශයේ විරාජමානව වැඩ ඉන්නවා. මෙන්න මේ විදිහට ලංකාවේ සතර දිග්භාගයම රුහුණේ කිරිවෙහෙර තිස්ස මහා විහාරය යටාල වෙහෙර ආදී විදිහට නැගිනිර පළාතේ සේරුවිල දීඝවාපිය ආදී විදිහට බටහිර පළාතේ කැලණි රාජමහා විහාරය ආදී විදිහට උතුරු පළාතේ නාගදීප දිවයිනාත් මධ්‍යම පළාතේ විශේෂයෙන්ම අපේ දළදා වහන්සේ වැඩ ඉන්නවා. ලංකාව සතර දිග්භාගයම ආරක්ෂා කරමින් බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා මේ රටේ වැඩ ඉන්නවා. ඒතර මේ රට ඒ ධාතුන් වහන්සේලාගෙන් පරිපූර්ණ වූ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න භූමියක් බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම දුවේ පුතේ විශේෂයෙන්ම මහරහතන් වහන්සේලා විශාල සංඛ්‍යාවක් මේ රටේ ගොඩනැගෙනවා. උන්වහන්සේලා මේ රටේ සෑම තැනම වැඩ හිටියා. ආර්යයන් වහන්සේලා වැඩ හිටපු භූමියක් බවට මේ පත් වුණා. ඒ විතරක් නොවේ. කකුසඳ කොණාගම කාශ්‍යප කියන අපේ බුදුහාමුදුරුවන්ට පෙර මේ භද්‍රකල්පයේ පහර වූ තුන් බුදුවරුන්ගේ ධාතු චෛත්‍යනුත් මේ රටේ ස්ථාපනය වෙලා තිබුණු බව මහා වංශී තූපාරාම කතාව පිළිබඳ විස්තරයේදී අපිට අනාවරණය වෙනවා. කකුසඳ කොණාගම කාශ්‍යප බුදුරජාණන් වහන්සේලාගේ ධාතු චෛත්‍ය තිබුණු භූමියක්. ඒතකොට මේ රට වන්දනාවේ යන්න සුදුසු රටක්. ඒකනේ අපේ රටේ ගොඩක් අවස්ථාවල තේරවාද බෞද්ධ රටවල සැදැහැවතුනුත් මහායාන බෞද්ධ රටවල සැදැහැවතුනුත් මේ රටට විශාල වශයෙන් පැමිණෙනවා. ಭಾರತ දේශයට ලෝකයේ සතර දිග්භාගයෙන්ම බෞද්ධයෝ යන්නේ යම්සේද ඒ වගේ අපේ රටටත් අභිරුචියෙන් වන්දනාමාන කරන්න ලෝකයේ බෞද්ධයින් පැමිණෙනවා. තායිලන්තය, ලාෝෂය, බුරුමය, කාම්බෝජය, වියට්නාමය, චීනය, ජපානය, කොරියාව ආදී රටවල් වල
බෞද්ධයින් මේ රටට පැමිණෙනවා. මේ භූමිය බුදුරජාණන් වහන්සේගේ පාරිශුද්ධ වූ වන්දනාවට සුදුසු ඊටාම වටිනා භූමියක් වුණා. එතකොට දුවේ පුතේ වන්දනාවන් ආශ්‍රිතව අවශ්‍ය කරන ඒ පසුබිම අපේ රටේ ගොඩ නැගිලා තිබෙනවා. බෞද්ධයින්ට ඊටාම සතුටින් තමන්ට ආසන්නීය ඕනෑම ප්‍රදේශයකට ගියොත් ඓතිහාසික සිද්ධාස්ථානයක් වැඳ පුදා ගන්න පුළුවන්. අපේ බස්නාහිර පළාතේ දුවල පුතාලට තැන් ගණනාවක් තිබෙනවා. ආසන්නයෙන් පැයකින් දෙකකින් ළඟා වෙන්න පුළුවන්. කැලණි රාජමහා විහාරය, බෙල්ලන්විල රාජමහා විහාරය, කෝට්ටේ රාජමහා විහාරය ආදී විදිහට තවත් ගණනාවක් වෙහෙර විහාර තිබෙනවා. ඓතිහාසිකව වැදගත් වන සංස්කෘතිකමය වශයෙන් විශාල වටිනාකමකින් යුත් ඓතිහාසික වෙහෙර විහාර. ඒත් එක්කම දුවේ පුතේ දකුණු පළාතට ගියොත් අපේ දකුණේ දුවල පුතාලට නේද? තිස්ස මහා විහාරය ආදී තැන්. ඌව පළාතේ නම් කතරගම මුතියංගන රාජමහා විහාරය, මහියංගනය වගේ ස්ථාන වැඳ පුදා ගන්න පුළුවන්. මධ්‍යම පළාතේ දරුවන්ට අපේ සෙන්කඩගල අපේ මුදුන් මල්කඩ අපේ මේ කඳුරට දරුවෝ නේද? මහනුවර ප්‍රදේශයේ අපේ දරුවෝ ඊටාම ගෞරවයෙන් සලකන්නේ දළදා වහන්සේ. ඒ සෙන්කඩගල ශෛලාසන මස්තකයේ වැඩ සිටින අපේ දළදා වහන්සේ. ඒ වගේම මාතලේ ආලෝක ලෙන අලු විහාරය. අනුරාධපුරයේ දුවල පුතාලා හරි වාසනාවන්තයි. අපේ උතුරු මැද පළාතේ උතුරුමැද පළාතේ සිද්ධාස්ථාන ගත්තොත් විශාල ප්‍රමාණයක් නේද? අපි උතුරුමැද පළාතේ දරුවන්ට ඓතිහාසික වශයෙන් මෙන්ම ආගමික වශයෙන් ඊටාම අභිමානයක් ඇති කරගන්න පුළුවන්. තමන්ගේ ප්‍රදේශය පිළිබඳව පළවෙනි රාජධානියේ ජීවත් වන දරුවෝ හැටියට සාගරය පරයා යන වැව්, ඒ වගේම අහස පරයා යන මහා දාගැබ්, අටම ස්ථානය, ඒත් එක්කම පොළොන්නරු 12 ස්ථානය, පොළොන්නරු රාජධානිය, අනුරාධපුර රාජධානිය ආදී ඒ රාජධානි යුගයන්හි අපේ රටේ මහරජ දරුවන් නිදි කරා වූ ආගමික සිද්ධාස්ථාන ගණනාවක් තියෙනවා. රාජමහා විහාර ගණනාවක් තිබෙනවා. ඒතර අනුරාධපුර පැත්තේ දුවල පුතාලට හරි වටිනාකමකින් වන්දනාමාන කරන්න තැන් ගණනාවක් තිබෙනවා. ඒ පළාත්වල අය ඒ පළාත්වලට ආවේනික ස්ථාන වැඳ පුදා ගන්නවා වගේම ඒ පිට පළාත්වලටත් ගිහිල්ලා ඒ පිට පළාත්වල ස්ථානත් වැඳ පුදා ගන්න අභිරුචියක් දක්වනවා. ඒතර වන්දනාව කියන එක තමන්ගේ පළාතේ පමණක් නොවේ. ඉන් පරිබාහිරවත් වෙනස් ස්ථානවලට ගිහිල්ලා ඒ ජෛව පද්ධති නබන ගමන්, පරිසරයත් බලන ගමන්, ආගමික භක්තියත් ශ්‍රද්ධාවත් දියුණු කරගෙන ඒ කටයුතු සිද්ධ කරගන්න අපේ දුවල පුතාලට හැකියාව තිබෙනවා. ඒත් එක්කම මේ අපේ රටේ සිද්ධාස්ථානත් එක්ක පොහොය සම්බන්ධයි. සෑම සිද්ධාස්ථානයකටම වැදගත් වන පොහොයක් තිබෙනවා. අනුරාධපුරයට පොසොන් පොහොය වැදගත් වෙනවා. සෙන්කඩගල ශෛලාසන මස්තක දළදා වහන්සේට ඇසළ පොහොය වැදගත් වෙනවා. ඇසළ පෙරහැර මංගල්‍ය. මෙන්න මේ විදිහට ඒ පොහොයවල් අපිට වන්දනා ස්ථානත් එක්ක වැදගත් වෙනවා. අපි වන්දනා කරන තැනත් එක්ක ඒ පොහොය අපිට වැදගත් වෙනවා නේද දුවේ පුතේ? අපි බලමු ඒ කොයි ආකාරයටද ඒක වැදගත් වෙන්නේ කියන එක. බලන්න. කල්තියා සූදානම් වී දිනකදී හෝ දින ගණනකදී ආපසු මේ බලාපොරොත්තුවෙන් ගමෙන් පිට සිද්ධාස්ථානයකට ගොස් වැඳුම් පිදුම් කිරීමේ බලාපොරොත්තුවෙන් යොදා ගන්නා ගමන වන්දනා ගමනක් ලෙස සලකනු ලැබේ. මොකද දුවේ පුතේ වන්දනා ගමනක් කියන්නේ? පොඩි අපිට අදහසක් ගන්න පුළුවන් මේ පිළිබඳව. පොඩි අදහසක් ගන්න පුළුවන්. මොකද්ද? කල්තියා සූදානම් වෙනවා. ඒක යම්කිසි සැලකිය යුතු කාලයක්. දැන් අපේ දුවල පුතාලා තමන්ගේ ගමේ පන්සලට යද්දි තරම සූදානමක් වෙන්නේ නැහැ.
සූදානම් වෙනවා නේද? එහෙම දීර්ඝ කාලීන සැලැස්මකට වඩා ඒ කෙටි කාලීන සැලැස්මක්. දැන් අද හවස පන්සල් යනවනම් උදේ අම්මා තාත්තත් එක්ක කතා කරන සහෝදර සහෝදරියොත් එක්ක මල් නෙලාගෙන සූදානම් වෙන්න පුළුවන්. අපේ වැව් ගම්මානවල දුවල පුතාලා නම් වැවට ගිහිල්ලා නෙළුම් මල් ඕලු මල් එහෙම නෙලාගෙන නේද සූදානම් වෙනවා. ඒත් එක්කම විවිධ ඒ ප්‍රදේශවලට ආවේනික පුෂ්පයන් තිබෙනවා. පූජා භාණ්ඩ තිබෙනවා. වන්දනා චාරිත්‍ර තිබෙනවා නේද දුවේ පුතේ? ඒ දේවල් සූදානම් කරගෙන නිකන් නෙමෙයි හොඳට නාලා පිරිසිදු වෙලා තමයි වන්දනා ගමන් යන්නේ. ඒක අපේ බෞද්ධයන්ට විතරක් නෙමෙයි විශේෂයෙන්ම අපේ ඉස්ලාම් භක්තිකයන්, අපේ කතෝලික භක්තිකයන්, ක්‍රිස්තියානි භක්තිකයින්, හින්දු භක්තිකයින් ආදි සියලු දෙනා ඒ තමන්ගේ ආගමික ස්ථානවලට යන්න කලින් පවිත්‍රතාවය හරි වැදගත්. ආගමික කාර්යක නිරත වෙන්න පෙර පවිත්‍ර වෙනවා කායිකව. කායික පවිත්‍රතාවය. ඒ කායික පවිත්‍රතාවය තුලින් තමයි දුවේ පුතේ අපේ මානසික පවිත්‍රතාවය උදා කරගන්න පුළුවන් වෙන්නේ. ඒක බුදුහාමුදුරුවෝ පෙන්වා දීලා තියෙන එක. කය සහ මනස අතර අන්‍යෝන්‍ය ප්‍රතිබද්ධ බවක් තිබෙනවා. මේ දෙක එකට එක සම්බන්ධයි. වෙන් කරන්න බෑ. කයේ පැවැත්මට මනස වැදගත් වෙනවා. මනසේ පැවැත්මට කය වැදගත් වෙනවා. ඒතර කායික පවිත්‍රතාවයෙන් තමයි මානසික පවිත්‍රතාවයට ගමන් කරන්නේ. ඒ අනුව පිරිසිදු වෙලා නේද? දිනකදී හෝ දින ගණනකදී ආපසු යීමේ බලාපොරොත්තු වෙයි. දැන් තමන්ගේ ප්‍රදේශයේ පන්සලකට යනවා නම් දැන් උදාහරණයක් විදිහට අපි ගමු අනුරාධපුරයේ ඉන්න දරුවෙක් කැපිති ගොල්ලෑව පැත්තේ තමන්ට පහසුවේ එක් දිනයකදී අටම ස්ථානයේ උඩමළුවට ගිහිල්ලා එන්න පුළුවන්. ඒක එක දවසකින් වන්දනා කරන්න පුළුවන්. අනුරාධපුර අටම ස්ථානයේට අටම ස්ථාන උඩමළුව. අපේ දරුවෝ උඩමළුව කිව්වම දන්නවා අනුරාධපුරයේ දරුවෝ නේද? අපේ අනිත් දරුවෝ දන්නවද දන්නේ නැහැ. උඩමළුව කියන්නේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ. ඒ පළාතේ උඩමළුවට යනවා. උඩමළුව කියන්නේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ ඉන්න ඒ ප්‍රදේශය, ඒ භූමි භාගය. මහමෙවුනා උයනේ. ඒක උඩමළුව කියලායි අපි කියන්නේ. උඩමළුවට ගිහිල්ලා නේද මහා බෝ වහන්සේ වැඳලා එන්න පුළුවන්. අද කොළඹ ඉන්න අයටත් පුළුවන්. පහසුකම් ප්‍රවාහන පහසුකම් තිබෙන නිසා නේද? පාන්දරින්ම පිටත් වුණොත් දිනයක් ඇතුළත ඒ වන්දනාව නිම කරන්න පුළුවන්. හැබැයි පොළොන්නරුවත් වැඳලා එනවනම් අනුරාධපුරෙත් ගිහිල්ලා සෝමාවතී පැත්තෙත් ගිහිල්ලා වැඳලා එනවනම් එක දවසක් මදි. ඒ වන්දනාවට දින දෙකක් තුනක් ඕන වෙනවා. අනුරාධපුරෙත් වැඳලා පොළොන්නරුවෙත් ගිහිල්ලා නේද පරාක්‍රම සමුද්‍රයත් බලලා මින්නේරි වැවෙන් හිම නාලා නේද? ඒත් ඊට පස්සේ අපි පිටත් වෙන්න ඕන මේ අපේ ධාතු චෛත්‍ය වඳින්න. අන්නේ විදිහට එක දීර්ඝ ගමනක්. ඒ වගේ දින එකක් දෙකක් තුනක් ඊට වැඩි ප්‍රමාණයක් ඒ වන්දනාවට ගත වෙනවා. ඒතකොට ඒ ගමන යම් සැලසුමක් තිබෙනවා. ඉස්සර නම් දුවේ පුතේ මේ ගමන් ගියේ පයි මුල් කාලේ. අපිට පැහැදිලිව පේනවා ඉස්සර ගැල් කණ්ඩායමක් අරගෙන ඒ ගැල් වල භාණ්ඩ පටවලා දින ගණනාවක් සමහරට සතියක් දෙකක් තුනක් මේ වන්දනාවේ යනවා. දකුණු පළාතේ අනුරාධපුරේ යනවනම් ඒක සති දෙක තුනක ගමනක්. ඒ ගමනේදී ඒ ගැල් වලට භාණ්ඩ පුරවලා පයින් තුන් සරණේ කවි කියමින් බුදු ගුණ කියමින් එක තැනක නතර වෙලා දහවල් කාලය වෙනකොට හොඳ සෙවන තියෙන ජලයේ තියෙන තැනක නතර වෙලා ඒ ඉවුම් පිහුම් කරන්න ගෙන ආපු භාණ්ඩ අරගෙන සාමූහික එකතු වෙලා ආහාර පාන පිළියෙල කරලා ඒ ආහාර පාන භුක්ති විඳලා ජල ස්නානය කරලා ටික වෙලාවක් විවේක කරන් තමයි මේ ගමන පිටත් වෙන්නේ. ඒතකොට මේ ක්‍රමානුකූලව දින ගණනක් ගතවන වැඩක්. ඊට පස්සේ කාලේ සාමාන්‍යයෙන් මීට දශකයක් විතර දෙකකට පෙර කාලය තුල යම් මෝටරියකින් ඒ ගමන ගමන් කළා. ඒ යනකොටත් එසේ මෙසේ නෙමෙයි ඒකටත් යම් කිසි ක්‍රියාපිළිවෙතක් තිබුණා. ඒතර මේ ගමනක් පිටත් වෙද්දි
ආහාර පාන මාර්ගෝපකරණ. ඒ තමන්ගේ ගමනට ඕන දේවල් සම්පාදනය කරගත්තා නේද? මාර්ගෝපකරණ. මේ මාර්ගෝපකරණත් අරගෙන තමයි මේ ගමන ගියේ. අවශ්‍ය ප්‍රමාණයට ජලය, ආහාර පාන, බෙහෙත් ඒ දේවල් එකතු කරා. හැබැයි ගොඩක් දේවල් ගෙනිච්චේ නෑ. එදිනෙදා ජීවිතයේ gedara ගත කරන ජීවිතයේදී ඕන බහණ්ඩ ගෙනිච්චේ නෑ. ඒවා සීමා සහිත වුණා. තමන්ගේ ගමන් මල්ල සැහැල්ලු වුණා. නේද? විශාල ගමන් මල්ලක් ගෙනියන්න කැමති වෙන්නෙත් නෑ. ඒතර ඒක කරදර ගමනක්. ටිකක් සැහැල්ලුවෙන් ඇඳුමක් දෙකක් දාගෙන තමයි මේ ගමන යන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඒ ගමන කල් තියා සූදානම් වීම අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. යම් කාලයක් ගත වුණා. කල් තියා සූදානම් වුණා. දිනකදී හෝ දින ගණනකදී ආපසු මේ බලාපොරොත්තුවේ ගමින් පිට සිද්ධාස්ථානය. අන්න. ඒක ඊටාම් වැදගත් තැන. තමන්ගේ ගමෙන් පිට සිද්ධාස්ථානයකටයි යන්නේ. තමන්ගේ ගමෙන් පිටත තියෙන සිද්ධාස්ථානයකට. ගොස් වැඳුම් පිදුම් කිරීමේ බලාපොරොත්තුවෙන් යොදා ගන්නා ගමන වන්දනා ගමන. වන්දනා ගමන. දිවයිනේ සමහර සිද්ධාස්ථානවලට වන්දනාවේ යාම සඳහා සුදුසුයයි පිළිගත් කාල පරිච්ඡේද ජනප්‍රවාදයෙහි මෙන්ම සමහර ඓතිහාසික විස්තරවලද ඇතුළත් වේ. ලංකාවේ සමහර සිද්ධාස්ථානවලට වන්දනාවේ යනකොට ඒ පිළිගත්තු කාල පරිච්ඡේදයක් තිබුණ ජනප්‍රවාදය. උදාහරණයක් විදිහට ගත්තොත් අනුරාධපුරේ යන්න කැමති පොසොන් පෝයට. පොසොන් කාලෙට. ඇයි හේතුව? මීදු හාමුදුරුවෝ ලංකාවට වඩින්නේ පොසොන් පෝය දවසේ. අනුරාධපුරේ වැදගත් උනේ පොසොන් පෝයට. මෙන්න මේ විදිහට තිබුණා දුවේ පුතේ. ඊළඟට අපි බලමු. දැන් බලමු වෙසක් පෝය. අපේ දුවල පුතාලා දන්නවනේ. අපිට පෝය 12ක් තියෙනවා. මාස 12ට පෝය 12යි. ඉස්සර ගම්වල නම් දුවේ පුතේ මාසෙට පෝයවල් 4යි. අපි ඒකට සතර පෝය කියලා නේද? පුරපසළොස්වක නේද? අමාවක ආදී විදිහට පොයවල් 4ක් තිබුණා. ඒක පොයවල් 4ම ආගමික කටයුතු වල නිරත වුණා. විශේෂ අපේ බදුළු ටැම් ලිපියේ 10 වන සියවසේ ලියවුණු බදුළු ටැම් ලිපියේ සඳහන් වෙනවා මේ පොයවල් වල වෙළඳාම් කිරීම දඩ ලැබිය හැකි වරදක් වුණා. මොකද පොයවල් වල වෙළඳාම් කිරීම සම්මතයේ තිබුණේ නැහැ. පොය නිවාඩුවක්. ඒ පොය නිවාඩුව ආගමානුකූලව තම ජන ජීවිතය ගත කරන්න මිනිස්සු ආයෝජනය කළා. ඒ තමන්ගේ ආගමික විමුක්තිය සාධනය කරගන්න තමයි මේ පොය දවස යොදා ගත්තේ. එහෙමනම් දුවේ පුතේ වෙසක් පොය අප්‍රේල් මැයි මාස අතර තමයි මේ යෙදෙන්නේ. සමහර අවුරුදුවල මැයි මාස අප්‍රේල් මාසයේ වෙසක් පොය යෙදිච්ච අවස්ථා අපිට ලංකා ඉතිහාසය අඳුර ගන්න පුළුවන්කම ලැබෙනවා. වෙසක් පොය වැදගත් වෙන්නේ ඇයි කියන එක අපේ දුවල පුතාලට අමුතුවෙන් සඳහන් කරන්න ඕනේ නෑ. අපේ දහම් පාසල් යන බෞද්ධ දරුවෝ හැටියට විතර නෙමෙයි මේ ලංකාද්වීපයේ ඉන්න සියලුම දරුවෝ දන්නවා වෙසක් පොයයි වැදගත් කියලා. ඒ තමයි බුද්ධ චරිතයේ තෙමගුල සිදු පොයදී. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ බුද්ධත්වයට පත්වෙන්නට පෙර තුස දිව්‍ය ලෝකයේ තංසු දිව්‍ය රාජ්‍යාවෙහි චුත වෙලා මහා මායා දේවීන් කුස පිළිසිඳගෙන එදා ලුම්බිනි සල්ුයනේදී සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිද්ධ වෙන්නේ වෙසක් පොය දවසේ. ඒක අපිට පේනවනේ නේද? වෙසක් පොය දවසේ ලුම්බිනි සාල වනෝද්‍යානයේදී මහා මායා දේවීන් වහන්සේගේ පුත්‍රවණක් විදිහට මේ ලෝකයේ අසහාය ශාස්ත්‍රූන් වහන්සේ වූ ලෞතර අමාමෑණී බුදු පියාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා විදිහට මේ ලෝකේ ජන්මලාභය ලබනවා. ඒ ඉපදුණු අවස්ථාවේ වෙසක් පොය දවසේ සිද්ධ වෙනවා ආශ්චර්ය අභූත කාරණා ගණනාවක්. දරුවෙක් ඉපදුණු ගමන් ඇවිදින්නේ නැහැ. හැබැයි සිද්ධාර්ථ කුමාරයා ඇවිදිනවා.
නෙළුම් මල් 7ක් බත පියවර 7ක් තබලා උදානයක් ප්‍රකාශ කරනවා සිංහනාදයක් ඒ. අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස අයමන්ති මා ජාති නත්ති දානී පුනබ්බහෝ. මේ මාගේ අවසන් උපතයි කියන උදාර ප්‍රකාශය මේ ලෝකේ යම් කෙනෙක්ට කරන්න පුළුවන් ප්‍රකට සිංහනාදයක් වේ නම් ඒ සිංහනාදය සිදු කරනවා. ඒ බෝසත්තුමාගේ ඉපදීම සිදු අවස්ථාවේදී අපායේ ගිනි දැල් නිවී යනවා. දිව බෙර වාදනය වෙනවා. දෙවියෝ සාදුකාර දෙනවා, බ්‍රහ්මයෝ සාදුකාර පවත්වනවා. අන්ධයන්ට, ගොළුවන්ට, බිහිරන්ට ඒ අන්ධ භාවය නැතුව යනවා. ගොළුවන්ට ගොළු භාවය නැතුව යනවා. බිහිරන්ට බිහිරි භාවය නැතිව යනවා. පිලන් ඇවිදින්න පටන් ගන්නවා කියලා අපේ බණ පොතේ සඳහන් වෙනවා. මොකද මේ ආශ්චර්ය අභූත කුමාරෝත්පත්තිය මිහිතලය කම්පා වෙනවා. භූමි චලක සූත්‍රයේ සඳහන් වෙනවා මේ පොළව කම්පා වෙන අවස්ථා. ඒ අතර එකක් තමයි සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය. ඒ කියන්නේ බුදුවරයෙක් මේ ලෝකේ පහළ වන අවස්ථාව. අන්න ඒ විදිහට වැදගත් සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය හා සම්බන්ධ සිද්ධාර්ථ කුමාරයාගේ ඉපදීම සිදුවන අවස්ථාව. ඒක එකක්. ඉන් අනතුරුව අවුරුදු 29 දී ජාති ජරා ව්‍යාධි මරණ කියන සතර සංසාර බිය දැකලා එයින් අබිනිෂ්ක්‍රමණය කොට සයවසක් දුෂ්කර ක්‍රියා කොට අවසානයේ අවුරුදු 35 දී ලෝතුරා සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත් වෙනවා. ඒ කොහොමද? දසමාර සේනා පරාජය කරමින් ක්ලේශමාර දේවපුත්ත මාර ආදී විදිහට ඒ මාර සේනා පරාජයට පත් කරමින් ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත් වෙනවා. ඒ අසිරිමත් සිදුවීම සිද්ධ වෙන්නේ වෙසක් පෝය දවසේ. ඒ අසිරිමත් සිදුවීම. ඒ බුද්ධ රාජ්‍යයට පත් වූ ලෝතුරා බුදු පියාණන් වහන්සේ අවුරුදු 45ක් මේ ලෝක සත්වයාගේ හිතසුව පිණිස ධර්මචාරිකාවේ යෙදෙමින් 84000ක් ධර්මස්කන්ධය දේශනා කරමින් වැඩ වාසය කොට අවුරුදු 80 දී ආයුෂස්කාරයේ 60 මල්ල රජදරුවන්ගේ උපවර්තන කියන සාල වන උද්‍යානයේදී මහා පරිනිර්වාණයට පත් වෙනවා. එතකොට බුද්ධ චරිතය හා සම්බන්ධ ප්‍රධාන සිදුවීම් තුනක්. සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේගේ බුද්ධත්වයට පත්වීම, ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ මහා පරිනිර්වාණය කියන ඒ බුද්ධ චරිතයේ ප්‍රධාන අවස්ථා තුනක් සිද්ධ වෙන්නේ වෙසක් පෝය. ලෝකයේම බෞද්ධයින්ට සුවිශේෂ පෝය දවසක් තමයි වෙසක් පෝය. වෙසක් පෝය. වෙසක් පෝයට සිල් සමාදන් නොවන කෙනෙක් නැති තරම්. අපේ දුවල පුතාලා දහම් පාසල සිල් සමාදන් වෙනවා. ඉස්කෝලේ පාසලේ නේද? පාසලෙත් ඔබට පෙර පොහොය වැඩසටහන් තිබෙනවා. වෙසක් පොහොය සතියක් ඔබට සංවිධානය වෙනවා. එතන මෙන්න මේ වගේ ඊටාම වැදගත් පොහොයක් විදියට අපිට සඳහන් කරන්න පුළුවන්. මේ පොහොය ලෝකයටම වැදගත් දිනයක් විදියට නම් කරලා තිබෙනවා ජාත්‍යන්තරයේ විසින්. එතකොට මේ පොහොය දවස ඊටාම වැදගත් ආගමික වශයෙන් අපිට අපේ රටට පමණක් නොව තායිලන්තය, බුරුමය, කැම්බෝඩියාව, ලාෝස්ය, වියට්නාම් ආදී රටවල්, චීන, ජපාන, කොරියාව ආදී මහායාන බුදුදහම ව්‍යාප්ත වූ රටවල්, ටිබෙට් ආදී තාන්ත්‍රික බුදුදහම ව්‍යාප්ත වූ රටවල්, මේ සෑම රටක්ම මේ වෙසක් පෝයකසේ සමරනවා. ඒ උත්සවශ්‍රීයෙන් සමරනවා. අපේ දුවල පුතාලා දන්නවා වෙසක් කාලෙට දන්සල් තියෙනවා. දාන, ශීල, භාවනා ආදී ත්‍රිවිධ පුණ්‍යක්‍රියා සිද්ධ වෙනවා. ආමිස ප්‍රතිපත්ති කියන උභයාශයෙන්ම පින්කම් අපි සිද්ධ කරන පෝයක් තමයි වෙසක් පොහොය කියලා සඳහන් කරන්න පුළුවන් වෙන්නේ. ඒතර වෙසක් පොහොය ඊටාම අත්‍යන්තයෙන් වැදගත් වූ පොහොය දිනයක්. ඒතර මේ පොහොය දවසේ පන්සලට එකතු වෙනවා. ගමේ පන්සලට විතරක් නොවේ, විශේෂයෙන්ම වෙසක් පොහොයට
අපේ රටේ ජනතාව විවිධ ප්‍රදේශවල විහෙර විහාරවලට එකතු වෙනවා. විශේෂයෙන්ම අනුරාධපුරයටත් වෙසක් පොයට විශාල ජනකායක් එකතු වෙනවා. එහෙට ඒක රාශී වෙලා අෂ්ටාංග උපෝෂත ශීලයේ භූමිවල ඉඳලා සමාදම් වෙනවා. අපි ගැමියෝ අතර තිබුණ දුවේ පුතේ විශ්වාසය මේ බුදුහාමුදුරන්ගේ පාදස්පර්ශයෙන් පාරිශුද්ධ වූ භූමි ස්ථලවල ඉඳලා ඒ සිල් සමාදම් වෙන්න ලැබෙන එක මහා පිනක්, මහා කුසලයක්, මහා ලාභයක්, මහා වාසනාවක් කියන අදහස. අන්නේ අදහස ඉඳලා විශාල වශයෙන් පිරිස් මේ තල භූමි වලට එකතු වෙනවා. එකතු වෙලා ඒ ප්‍රදේශවල ඒ වන්දනාමාන කටයුතු සිදු කරනවා. මේ වෙසක් පොය දුවේ පුතේ අපිට වැදගත් වෙනවා මක් නිසාද? අපේ ලංකා ඉතිහාසයේ ජනාවාසකරණයේ ආරම්භය විදියට මහා වංශයේ දක්වන්නේ අපේ දුවල පුතාලා දන්නවා කුමක්ද? ජනාවාසකරණයේ ආරම්භය කියලා අපි සඳහන් කරන්නේ සාමාන්‍යයෙන් අපේ රටේ මිනිස්සු හිටියා මීට පෙර ස්වදේශික මිනිස්සු. ඉන්දීය ආර්යයන් ඉන්නේ ලංකාවට ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ නේද? අපි දුවල පුතාලා දන්නවා මේ සියවස. අපි ඉගෙනගෙන මේක දන්නවා හොඳට ක්‍රිස්තු පූර්ව 6 වන සියවස. ඊතර දුවේ පුතේ මේ ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ ලංකාවට පැමිණෙන ආර්යයන් අතර පළමු ආර්ය කණ්ඩායම කවුද? විජය ඇතුළු සස්යයක් පිරිස. විජය ඇතුළු සස්යයක් පිරිස පැමිණෙනවා. මේ අය පැමිණෙන්නේ දුවේ පුතේ වෙසක් පෝය දවසේ කියලායි මහා වංශේ තියෙන්නේ. මොකද්ද පොත? මහා වංශය කියන අපේ වංශ කතාවේ සඳහන් වෙනවා. වෙසක් පෝය දවසේ තමයි විජය ඇතුළු පිරිස එන්නේ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ පිරිනුවම් පාපු දවසේම තමයි ලංකාවට මේ පිරිස පැමිණෙනවා කියලා කියන්නේ. බුදුහාමුදුරුවෝ පිරිනුවම් මංචකයේ වැඩ ඉඳිමින් මේ පිරිස ආරක්ෂා කරන්නේයි සක්‍ර දේවේන්ද්‍රයාට පැවරූ බවත්, සක්‍ර දේවේන්ද්‍රයා එය උපුල්වන් දෙවියන්ට බාර කළ බවත් අපේ සාහිත්‍යයේ ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. එතකොට විජය ඇතුළු සස්යයක් පිරිස ලංකාවට පැමිණීම. ලංකාව ආර්ය ජනාවාසකරණයට ලක් වී ආර්ය ජනාවාසකරණයට ලක්වීම සිද්ධ වෙන්නේ වෙසක් පොය දවසේ. ඒතර ඒක ලංකා ඉතිහාසයේ ඓතිහාසිකව වැදගත් වන සිද්ධිය. ඓතිහාසික සිද්ධියක්. ඓතිහාසික සිද්ධියක්. ඒතර මෙන්න මේ ඓතිහාසික සිද්ධිය අපි විශේෂයෙන් මතක තබා ගත යුතුයි. ඒතර ආර්ය කණ්ඩායම් සංක්‍රමණීය ආරම්භක අවස්ථාව වෙසක් පෝය දවස. ඒතර වෙසක් පෝය අපිට ලංකා ඉතිහාසයේ පැත්තෙනුත් ශාසන ඉතිහාසයේ පැත්තෙනුත් කියන දෙපාර්ශවයෙන්ම ඊටාම වැදගත් වෙන පෝයක්. ඒත් එක්කම දුවේ පුතේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා මගධ රාජ්‍යයේ බිම්බිසාර මහරජුරුවන්ගේ වේළුවනාරාමේ වැඩ ඉන්නවා. මේ පුවත දැනගන්නවා සුද්ධෝදන මහරජතුමා. සුද්ධෝදන මහරජතුමා තමන්ගේ ශාක්‍ය වංශයේ සූර්යා බඳු පුත් කුමාරයා දැකීමේ ආසාවෙන් දූත කණ්ඩායම් ගණනාවක් තිබෙනවා. 10000ක් විතර ප්‍රමාණයක් කණ්ඩායම් 10ක් විතර පිටත් කර ලැබෙනවා. එක කණ්ඩායමකටවත් පුළුවන් වුණේ නැහැ බුදුහාමුදුරුවෝ තමන්ගේ කපිලවස්තුවට වැඩම කරවා ගන්න. කාළුදායි ඇමතිවරයා පැවිදි වීමේ අවසරය ලබාගෙන සුද්ධෝදන මහරජතුමාගේ බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා මහාන පැවිද්ද ලබාගෙන
මැදින් පෝය දවසේ බුදුහාමුදුරුවන්ට ආරාධනා කරන ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ සුදුසු කාලයයි. පරිසරය සොඳුරු ලෙස ගොඩනැගෙමින් තිබෙන කාලයයි. වසන්ත ඍතු ආරම්භ වූ කාලයයි. මේ කාලයේ කපිලවස්තුවට වඩින්න සුදුසුයි කියලා. බුදුහාමුදුරුව මැදින් පෝය දවසෙන් ආරම්භ කරපු කපිලවස්තු චාරිකාව බුදුහාමුදුරුවෝ කපිලවස්තුවේ තමන්ගේ ඥාතීන් බලන්න වඩින්නේ වෙසක් පෝය දවසට. එතන වෙසක් පෝය දවසේ තමයි තමන්ගේ ඥාතීන්ට යමා මහ පෙළහර පාලා ශාක්‍යයන්ගේ දැඩි මානය බිඳහෙලන්. අපේ දරුවෝ දන්නවා ශාක්‍යෝ මාන අධිකයි. සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ වඩිනකොට කුඩා ළමයි තමයි යවන්නේ වඳින්න. අපිට බාල කෙනෙක් මේ ශාක්‍ය වංශයේ මේ බුදුරජාණන් වහන්සේ අපි වඳින එක සුදුසු නෑ. ඒ නිසා කුඩා ළමයි යොදවන ශාක්‍යයන්ගේ අධික මානය බිඳහෙලන්න බුදුහාමුදුරුවෝ යමා මහ පෙළහර පානවා. ඒ වගේම ශාක්‍යයන් විශාල වශයෙන් ධර්මාවබෝධය ලබනවා. වෙසක් පෝයෙතින් දරුවනේ ඒ සිද්ධි කීපය නේද? විශේෂයෙන්ම විජය ඇතුළු ආර්ය සංක්‍රමණය. ඒත් එක්කම බුදුරජාණන් වහන්සේගේ තුන්වන ලංකා ගමනය සිද්ධ වෙන්නේ වෙසක් පෝය දවසේ. බුද්ධත්වයෙන් 8 වන වසරේ බුදුහාමුදුරුවෝ තෙවන වරට ලංකාදීපයට වැඩම කරනවා. ඒ වැඩම කරන්නේ කැලණියට. කැලණියට වැඩම කිරීම සිද්ධ වෙන්නේ වෙසක් පෝය දවසේ. ඒ ඊටාම වැදගත් ඓතිහාසික සිද්ධියක්. කැලණියට වැඩම කිරීම. කැලණි කැලණියට වැඩම කිරීම. ඒත් එක්කම දුවේ පුතේ කැලණියට වැඩම කිරීමෙන් අනතුරුව බුදුරජාණන් වහන්සේ කල්යාණම් පද ලාංඡනං එහෙමනේ ඉතින් මහියංගනං නාගදීපා කල්යාණම් පද ලාංඡනං කල්යාණ කිව්වේ කැලණිය. කැලණි ගඟ නින්නය. කැලණි ගඟ අපි හඳුන්වන්නේ බුද්ධ පරිභෝග ගංගාවක් විදියට. හේතුව බුදුරජාණන් වහන්සේ ජල ස්නානය කරා කියලා කැලණි ගඟේ සඳහන් වෙනවා ජනප්‍රවාදවල. එතකොට මේ කැලණිය විශේෂයෙන්ම අපේ සංදේශ කවි සැලලිහිණි සංදේශය වගේ සංදේශ කාව්‍යවල ඒ ජනප්‍රවාද ඇතුළත් වෙනවා. කැලණි විහාරය ඓතිහාසික වශයෙන් ඉතාම වැදගත් විහාරයක් බවට පත් වුණා. කැලණි විහාරයට වෙසක් පෝය දවසේ විශාල පිරිසක් එකතු වෙනවා. කැලණි විහාරයේ කොතරම් අපිට අපේ ජන විඥානය තුළ වැදගත් වුණාද කියනවා නම් දුවේ පුතේ අපේ ජන කවියේ තිබුණා කරපු පව් නැත වරක් වැන්දොත් කැලණිය කියලා. එතකොට කරපු පව් සමා කරන භූමියක් විදිහේ අදහසක් කැලණිය සම්බන්ධව තිබුණා. අපි දන්නවා පව් සමා කිරීමක් බුදුදහමේ නෑ. අහෝසි කම්ම කියලා විශේෂයක් තිබෙන. කියන්නේ පවක් නේද කුඩා කුසලයක් විශාල කුසලයකින් එය අපිට පුළුවන් යටපත් කරන්න. අපි බුදුහාමුදුරුවෝ දේශනා කරන වටිනා සූත්‍රයක් තියෙනවා දුවේ පුතේ ලෝණ සූත්‍රය. ඒ ලෝණ සූත්‍රය බුදුහාමුදුරුවෝ පෙන්වා දෙනවා උදාහරණයක් විදිහට ඒ කාරණේ පැහැදිලි කරොත් අපේ දරුවන්ට පැහැදිලි වෙන පරිදි ජල බඳුනක් ගන්න. ඒ ජල බඳුනයි ඔබ ආසන්නයේ ඔබේ ගම්පලතින් වැවකුයි ගන්න. ඒ වැවකුයි අරගෙන එක ප්‍රමාණික ලුණු ප්‍රමාණ දෙකක් ග්‍රෑම් 100 දෙකක් අරගෙන එක ලුණු ප්‍රමාණයක් ජල බඳුනේ දිය කරනවා. අනිත් ලුණු ප්‍රමාණය වැවෙහි දිය කරනවා. අපේ දරුවන්ගෙන් මම කෙටි ප්‍රශ්නයක් අහනවා. ඔබට ලුණු රහ දැනෙන්නේ කුමන ජලයේද? ජල බඳුනේ ජලයේද? වැවෙහි ජලයේද? පිළිතුර පැහැදිලි. නේද දුවේ පුතේ? ජල බඳුනේ ජලය ලුණු රහ දැනෙනවා වැඩි. ඇයි එහි ජලය අඩුයි. සාන්ද්‍රණය වැඩි. ලුණු වල සාන්ද්‍රණය වැඩි. වැවෙහි ජලය වැඩි. ලුණු වල සාන්ද්‍රණය අඩුයි. එතකොට දුවේ පුතේ පින සමානයි ජලයට අකුසලයේ සමානයි ලුණු වලට. පින වැඩි වෙනකොට අකුසලයේ දැනෙන්නේ නැතුව යනවා. හරියට වැවේ ලුණු රහ වගේ. හැබැයි ලුණු තිබෙනවා.
හැබැයි ඒ දැනෙන්නේ නැහැ පින වැඩි වෙනකොට. ආන් මේ වගේ සිද්ධියක් තමයි කැලණියේ සිද්ධ වෙන්නේ. කැලණි භූමිය වැඳීම තුලින් තමන්ගේ පෙර සංසාරයේ කරපු අකුසලයන් යටපත් වෙලා පුබ්බේච කත පුඤ්ඤතා පෙර කරන ලද පින ඉස්මතු වෙන භූමියක් විදිහට අපේ ජන විඥානයේ කැලණි විහාරය ඇතුළත් වෙනවා. කැලණියට සුවිශේෂී තැනක් හිමි වුණා. කැලණි විහාරයේ වැඳ පුදා ගන්න කැලණියට යන්න ඉන්න පටන් ගන්න වැදගත් පෝයක් තමයි මේ වෙසක් පෝය. ඒ වගේම සිරිපා කරුණා කිරීම අවසන් වෙන්නේ වෙසක් පෝය දවසේ. සිරිපා වන්දනාව. සිරිපා වන්දනා සමය අවසන් වෙන්නේ වෙසක් පෝයේ. සිරිපා වන්දනා සමය වෙසක් පෝයෙන් අවසන් වෙනවා. ඒත් එක්කම ඒ කාලේ දෙවියන් සිරිපාදේ වඳිනවා කියලා තමයි අපේ පොතපතෙහි කියන්නේ. ඒතර සිරිපා වන්දනාව අපි සමන්ත කූට වර්ණනා කියලා පාලි පොතක් වෙනම තියෙන සිරිපා වන්දනාව සම්බන්ධව ලියවුණු වටිනා පාලි ග්‍රන්ථයක්. සිරිපා වන්දනා සමය වැදගත් වෙනවා. ඒතර වෙසක් පෝයත් එක්ක. මොකද වෙසක් පෝයෙන් තමයි සිරිපා වන්දනා සමය අවසන් වෙන්නේ. ඒතර මෙන්න මේ වගේ කාරණා ගණනාවක්. එතකොට අපේ ශදහැවතුන් වෙසක් පෝයට විශේෂම කැලණියටත් අනුරාධපුරයටත් එක රාශි වීමක් අපිට අඳුර ගන්න පුළුවන්. ශ්‍රී පාදයක් වෙසක් පෝය අන්තිම පෝය දවසේ වන්දනා කිරීම සිද්ධ වෙනවා. ඒ අනතුරුව ඒ සමන්දේව ප්‍රතිමා ආදී නැවත පහළට වැඩම කරවීම සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ වගේ ඓතිහාසික වශයෙන් වැදගත් කාල පරිච්ඡේදයක් විදිහට වෙසක් පෝය කාලය අපිට හඳුනා ගන්න පුළුවන් දුවේ පුතේ. වෙසක් පෝය පිළිබඳව අපි විශේෂයෙන් එහිදී අඳුර ගන්න ඕන. ඊළඟට මේ වෙසක් කාලේ ගත්තොත් නේද? මේ වෙසක් කාලේට දකින්න ලැබෙන දේවල් නෙමේ තියෙන්නේ. මේ බලන්න. වෙසක් කලාප තියෙනවා. මේ අපේ තිබෙන විශේෂව ගංගාරාම වෙසක් කලාපේ, දියවන්නා වෙසක් කලාපේ ආදී විදිහට මේ විවිධ ප්‍රදේශ කොළඹ ආශ්‍රිත වෙසක් කලාප තියෙනවා. නේද? වෙසක් තොරණ වලින් ජාතක කතා නිරූපණය කරනවා. වෙසක් පහන් කූඩු නේද? ඒතර වෙසක් කාලය කියලා කියන්නේ විශේෂයෙන්ම අපේ රටේ සැනකෙලි සමයක්. සැනකෙලි සමයක් කියලා මේ අතීතෙත් තිබුණා. වෛශාඛ මංගල්‍ය වෙසක් උළෙල නේද? ඒතර වෙසක් උත්සවයේ වෙසක් පෝයත් එක්ක වන්දනාවේ යනවා වගේම අද අධ්‍යතන එකක් තමයි වෙසක් කලාප නරඹන්න යන එක. විශේෂයෙන්ම අපි දන්නවා කොළඹට පිටපළාත් වලින් ජනතාව වෙසක් කාලයට එනවා. ඒ කොළඹ ආශ්‍රිතව වෙසක් කලාප ගණනාවක් තිබෙනවා. බෞද්ධ ලෝක වෙසක් කලාප ආදී විදිහට විවිධ වෙසක් කලාප. ඒතර ගම් පළාත් වල ඉන්න අය විවිධ වාහන වලින් තමන්ගේ ගමේ නෑයෝ හිතවතුන් එකතු කරගෙන දරුමල්ලෝ අරගෙන එකත් වන්දනා ගමනක්. වෙසක් වන්දනාව. නේද? වෙසක් වන්දනාවේ තව එකක් තියෙනවා දුවේ පුතේ නේද? දන්සල් වදිනවා කියලානේ කියන්නේ. දන්සල් කනවා කියන්නේ දන්සල් වඳිනවා එකත් වන්දනාවක්. මොකද දානය පිළිගැනීමත් පිනක්නේ. දැන් දන්සල සංවිධානය කරනවා පිරිසක් දන් දෙන්න. ඒතර දානේ ප්‍රතිග්‍රාහක පිරිසක් ඉන්න එපා. ඒතර ඒක දානේ දන්සල් වඳිනවා කියලා කියන්නේ. බලන්න ආගමික අර්ථය. ඒතර වෙසක් කලාපවල විවිධ දන්සල්, බත් දන්සල් ආදී ඔසුපැන් නේද? විවිධ දන්සල්. ඒතර මිනිස්සු දාන සීල භාවනා ආදී පුණ්‍ය ක්‍රියාවල නිරත වෙනවා. ඒක වෙසක් කලාපවල රමණීයව නේද? විශේෂයෙන්ම රාත්‍රී කාලයේ විදුලි බුබුලු වලින් අලංකාර කරලා නේද? ඊටාම අලංකාරවත් සැනකෙලි කාලයක් තමයි වෙසක් කාලය. ඒ වෙසක් සතියක් විතර ඒ කාලේ වෙසක් කලාප තිබෙනවා. එතකොට දරුවනේ වෙසක් උත්සවයේ මේ තොරණ හරි වැදගත් වෙනවා. මේ තොරන් තුලින් අපි තොරන් බලන්න යනවා කියලානේ කියන්නේ. ඒතර මේ තොරන් බලන්න ගියාම මොනවද බලන්නේ? ජාතක කතා. තොරන් වල තියෙන ජාතක කතා. බෝසතාණන් වහන්සේ මේ සංසාර ගමනේ දාන සීල නෙක්ඛම්ම අදිඨාන ආදී පාරමිතා පූර්ණේ කරපු ආකාරය දැක්වෙන ජාතක කතා. ඒ ජාතක කතා තොරණකින් ධර්ම sannivedanaya කරන. ඉතින් ගම්වල අය ගිහිලා තොරණ බලලා ඒ තොරණේ ලයිට් විතරක් නෙමෙයි චිත්‍ර බලලා ඒ කතාව අහලා ඒකෙන් ජීවිතයට අවබෝධයක් කරගන්න වන්දනාවකින් යමක් ලබනවා. ඒකේ විනෝදෙකුත් තියෙනවා. නේද? විනෝදාස්වාදයක් තියෙනවා. ඒත් එක වෙසක් කූඩු බලන්න යනවා. අපි දන්න කූඩු තරඟ තියෙනවා.
ඒ තරඟත් එක්ක කට්ටිය එකතු වෙලා කූණු නිර්මාණය කරලා ඒ දේවල් බලලා යම්කිසි සතුටක් උත්පාදනය කරගන්න. ඒක වන්දනාව, වෙසක් වන්දනාව. එතකොට වෙසක් පෝයත් එක්ක මේ විශේෂයෙන් මේ සැනකෙලි සමයක් එක්ක යම්කිසි විනෝදාස්වාදයක් මිනිස්සු අත්පත් කරගන්නවා ගිහි ජනතාව විදිහට. ඒක බුදුහාමුදුරු ප්‍රතික්ෂේප කළා නැහැ ගිහි අයට. ගිහි අයට ඒ ධාර්මික ප්‍රීති සුඛය ධර්මයට අනුකූලව එක එකඟ භාවයක් දක්වනවා. ඒතර වෙසක් උත්සවය හා සම්බන්ධව ඒ කාරණයක් මතක තබා ගන්න ඕන වෙසක් පෝය. ඊළඟ දුවේ පුතේ පොසොන් පෝය. පොසොන් පෝයත් අපේ දරුවෝ දන්නවනේ. මැයි ජුනි මාස අතර තමයි පොසොන් පෝය යෙදෙන්නේ. පොසොන් පෝය ලංකාවේ ඓතිහාසික වශයෙන් ඉතාම වැදගත් වෙන පෝයක්. දැන් මේ සිතුවම දැක්කහම අපේ දුවල පුතාලට මේ පොසොන් පෝය කියන්නේ මොකක්ද කියන එක දන්නවා. දහම් පාසලෙත් පොඩි කාලේ ඉඳන් අපි උගන්වනවා. පාසලේ බුද්ධ ධර්මයටත් ඉගෙන ගන්නවා නේද? තිස්ස රජුරෝ ඉන්නවා, මුවා ඉන්නවා, අඹ ගහ පේන්න තියෙනවා, මිස්සක පව්ව තියෙනවා, මිහිඳු මහරහතන් වහන්සේ. මේ චිත්‍රය ඕනම කෙනෙක් දැක්ක ගමන් අඳුර ගන්නවා මේ මහින්දාගමනය. මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩම කරවීම පිළිබඳ අවස්ථාව. ඒතර මේ මහින්දාගමනය පිළිබඳ වැදගත් අවස්ථාවක් තමයි අපිට මේ දකින්න ලැබෙන්නේ. ඒතකොට පොසොන් පෝය දවසේ සිද්ධ වෙන ඓතිහාසික සිද්ධිය තමයි මහින්දාගමනය. මේ තියෙන්නේ ආරාධනාගල. අපි ගොඩක් අය හිතන් ඉන්න මිහිඳු හාමුදුරුවෝ මේ උඩට වැඩියා කියලා නෑ. මිහිඳු හාමුදුරුවෝ වඩින තිස්ස රජුරු හම්බෙන්නේ මේ ආරාධනාගල පහළ තියෙනවා. මේ ආරාධනාගල වැදගත් වෙන්නේ සුමන සාමණේරයන් වහන්සේ මිහිඳු මහරහතන් වහන්සේ ධර්මයේ දේශනා කිරීමට ප්‍රථම දෙවියන්ට ආරාධනා කරන්නේ මේ ආරාධනාගල මස්තකයේ ඉඳලා. එදා තමයි අපි ආරම්භ කරන්නේ අපේ සිංහල බෞද්ධ ශාසන සම්ප්‍රදායේ ධර්ම දේශනාවකට පෙර දේවාරාධනාව. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයම් බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයම් බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයම් බදන්තා කියන ඒ දේවාරාධනාව සිද්ධ වෙන ආරාධනා ගල්. එතකොට දුවේ පුතේ මේ සිතුවෙන්ම අපිට මහින්දාගමනය පිළිබඳ අදහස අපිට ලබා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒතර පොසොන් පෝය නේද? අපිට ඓතිහාසික වශයෙන් විශේෂයෙන්ම වැදගත් වෙන්නේ ක්‍රිස්තු පූර්ව 3 සියවසේ මහින්දාගමනය. මහින්දාගමනය නිසා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ පිරිනුවම් පාලා වසර 236ක් ඉක්ම ගිය තැන. ඒකට අපි කියනවා බුද්ධ වර්ෂ වලින් ගත්තොත් බුද්ධ වර්ෂ 236යි. බුද්ධ වර්ෂ ගණනය කරන්නේ බුදුහාමුදුරුවෝ පිරිනුවම් පෑමින් අනතුරුව. ඒක බුදුහාමුදුරුවෝ පිරිනුවම් පාලා අවුරුදු 236කින් මිහිඳු මහරහතන් වහන්සේ ධර්ම දූතයන් වහන්සේලා සමග ලංකාවට වැඩම කරනවා. ඒ තුලින් තමයි ලංකාවේ බුදුදහම මුල් බැස ගන්නෙ. බුදුදහම පිළිබඳ අදහස් අපේ රටේ මිනිස්සුන්ට මහින්දාගමනයට පෙර යම් අදහසක් තිබෙන්න ඇති. ඒවට සාධක අපිට පොතපතෙන් ලැබෙනවා. කොහොම වුණත් ඒ සංවිධානගත ආගමක් විදිහට අපේ රටේ ඇති වෙන්නේ මහින්දාගමනයත් සමග. එතකොට මහින්දාගමනය සිද්ධ වෙන්නේ මිහින්තලය කේන්ද්‍ර කරගෙන. පොසොන් පෝයට අපේ වන්දනා කරුවන් යන්නේ අනුරාධපුරයට. අනුරාධපුර 8ම ස්ථානය. ඒත් එක්කම ප්‍රධාන වශයෙන් මිහින්තලය. මිහින්තලයේ පොසොන් පෝයට විශාල සැනකෙළියක් තියෙනවා. මිහිඳු පෙරහැර, දම්සල් නේද? විවිධ චාරිත්‍ර වාරිත්‍ර ආදී වශයෙන් මිහින්තලයේ රාත්‍රියේ පොසොන් පෝය දවසේ පොසොන් සඳ ආලෝකයෙන් ලස්සන මිහිඳු පෙරහැරක් මිහින්තලයේ වීදිවල සංචාරය කරනවා. ඒත් එක්කම විශාල උවසුවසියම් ප්‍රමාණයක් මිහින්තලයේ එදාට උපෝසත සීලය සමාදන් වෙනවා. අනුරාධපුර ශ්‍රී මා බෝධිය, රුවන්වැලි මහා සෑය වගේ ස්ථානවලත් ඒ සිල් සමාදන් වෙනවා. අනුරාධපුරයේ දන්සල් විශාල සංඛ්‍යාවක්. ඒ දන්සල් දෙන්න දුවේ පුතේ අනුරාධපුරයේ අයන් පමණක් නොවේ.
ලංකාවේ 4 දික් භාගයේම ඉන්න අය තමන් වාහනවල රොලි මේ විවිධ විදිහට ඒ තමන්ට අවශ්‍ය කරන දන්සල දෙන්න ඕන කරන අංගෝ පාංග අරගෙන නේද? ඒ දන්සල් වලට අවශ්‍ය කරන දේවල් පිළියෙල කරේ දවස් ගානකට පෙරවනවා. ඒගොල්ලෝ වන්දනාගමනක් කියන. බස් පිටින් එනවා. ඒ ඇවිල්ලා අනුරාධපුරයේ විවිධ විශ්‍රාමශාලා පිරී ඉතිරී යනවා. විශ්‍රාමශාලා තියෙනවා අනුරාධපුරයේ විශාල සංඛ්‍යාවක්. ඒවා අතුරු සිදුරු නැතු වෙනවා පොසොන් පෝයට. ඒත් එක්කම ගස් යට මිනිස්සු විශාල වශයෙන් ඒ අවම පහසුකම් යටතේ ඒ ගත කරනවා. ඒත් එක්කම අපි දන්නවා කොළඹින් පිටත් වෙන ප්‍රධාන දුම්රියන් සංඛ්‍යාව වැඩි කරන අනුරාධපුරයට යන ඒ රජයේ විසින් වැඩි කරනවා. මොකද ඒ තරම් වන්දනාකරුවන් ප්‍රමාණයක් යනවා. ඒ යන දුම්රියනුත් අතුරු සිදුරු නැහැ. ඒ දුම්රි මැදිරිවල අපි දැකලා තිබෙනවා බිම පවා අපේ ආත්තම්මලා සීයලා වැඩි හිටිය අය බිම පවා ඒ පත්තර කොළ එලාගෙන වාඩි වෙලේ ගමන යන ඉතාම විශාල ජන සංඛ්‍යාවක් සම්බන්ධ වෙනවා අනුරාධපුරයට. සරල ඡාම් ජීවිත ගෙවන මිනිස්සු එකතු වෙලා ඉතාම අවම පහසුකම් යටතේ ඉටිකොල කෑල්ලක් එලාගෙන මේ ගහක් යට නේද? ඒ බණ භාවනාදිය කරමි විශේෂයෙන්ම ධර්ම සාකච්ඡා කරමි අටමස්ථාන භූමියේ ඇවිදිමින් අනිත් අය ලබා දෙන දන්සල් දානයෙන් යැපෙමි ඊටාම සරල ජීවිත ගත කරන ඒ අර සංචාරක වන්දනාවේ අරමුණු සාක්ෂාත් කරගන්න බව පේනවා. ඒත් එක්කම මේ පොසොන් පෝයත් එක්ක අනුරාධපුරයත් එක්ක බැඳුණු සංස්කෘතිය හරි විශාල සංස්කෘතියක්. අපි දන්නවා අනුරාධපුරයේ ඉඳලා පොසොන් පෝය ඉවර වෙලා ඒ දුම්රිය කොළඹට එනකොට ඒ පහු කරන සෑම දුම්රිය ස්ථානවල දන්සල් දෙනවා. ඒ ගම්වල අය කුරුණෑගල දක්වා මේ දන්සල් තියෙනවා. ඒ අනුරාධපුරයේ තඹුත්තේගම ආදී තැන් පහු කරන් යනකොට ඒ ගම්වල අය එන දුම්රිය අයට එන අයට ආහාර පාන ලබා දෙනවා. හරි ගෞරවයෙන් දෙන්නේ. සිසිල් පැන් ආදී දේවල් ඒ Tamanට පුළුවන් විදිහට ඒ දන්සල් දෙනවා. ඊටාම බලන්නේ හරි උනන්දුවක් තියෙන කාලයක්. ඒතකොට දානය දන් දෙන්න අපේ රටේ මිනිස්සුන්ට නේද විශාල ශක්තියක් තිබෙනවා. ඒ දානමය කුසලයේ. ඒතකොට විශාල වශයෙන් පින් සිද්ධ කරගන්නවා මේ වන්දනාව තුලින්. ඒතකොට අනුරාධපුරයට වන්දනාව යනවා පොසොන් පෝයට. ඒ පොසොන් පෝයට වන්දනාව යාමේ තමයි ප්‍රධාන වෙන්නේ. මොකද මිහිඳු හාමුදුරුවෝ අපේ රටට බුද්ධාගම විතරක් නෙමෙයිනේ දරුවනේ ගේන්නේ. නේද? ඒකත් එක්ක මහා සංස්කෘතියක් ගේනවා. භාෂාව අපි ඉගෙන ගන්නේ නේද? මේ ලේඛනය අපි හදාගන්නේ බ්‍රාහ්මී අක්ෂර වලින් මිහිඳු හාමුදුරන්ගේ පැමිණීමත් එක්ක. ඒවා තමයි පස්සේ සිහියල අකුරු බවට පත් වෙන්නේ. ඒ ඉන්දියාවේ බ්‍රාහ්මී අකුරු. ඒත් එක්කම සාහිත්‍යයක් හැදෙනවා අපිට. හෙළටුවා සාහිත්‍ය, ඒ තුලින් බණ කතා සාහිත්‍යයක් හැදෙනවා. පස්සේ අමාවතුර බුස්සරණ වගේ පොතපත ලියවෙනවා. ලේඛන ක්‍රමය හැදෙනවා. ඒත් එක්කම කලා ශිල්ප. දියුණු ගෘහ නිර්මාණ කලාව, චෛත්‍ය ආදිය නේද? දරුවන්වැලි මහා සෑය වගේ දාගැබ් ඉදිකිරීමේ තාක්ෂණය. ඒව සම්බන්ධ විශාල ඉංජිනේරු තාක්ෂණයක්. ඒ දැනුම අපිට ලැබෙන්නේ මහින්දාගමනයත් එක්ක. ඒතර මහින්දාගමනය කියලා කියන්නේ ඊටාම් වැදගත් සිද්ධියක්. ඒතර මිහිඳු හාමුදුරුවන්ට දක්වන ගෞරවයක්, ඒ ධර්මයට තිබෙන ගෞරවයක් නිසා අපේ රටේ ගොඩක් පිරිස් අනුරාධපුරයට ඒක රාශි වෙනවා. ඒක රාශි වෙලා ඒ සරලව බුදුරජාණන් වහන්සේ අපිට ධර්මයේ දේශනා කරනුනේ සරල බව නේද? අල්පේච්ඡතාවය, අල්ප කිච්ඡතාව නේද? සුභරතා අන්නේ ලක්ෂණ මේ වන්දනාවත් එක්ක බද්ධ වෙලා තිබෙනවා. ඒ අනුව අනුරාධපුර මිස්සක පව්ව හරි වැදගත්. මිහින්තලා භූමිය විශේෂයෙන්ම මේ මිස්සක පව්ව කේන්ද්‍ර කරගෙන විශාල පින්කම් තිබෙනවා. ඒ කාලේට මිහින්තලයට වෙනම දුම්රිය යොදවලා තියෙනවා අනුරාධපුරයෙන් වන්දනාකරුවන්. අනුරාධපුරයෙන් මිහින්තලයට. අනුරාධපුර ශුද්ධ නගරය. අපි ඒකට කියන්නේ මේ අනුරාධපුර ශුද්ධ නගරය. ඒ ශුද්ධ නගරයේ ඉඳලා ජනතාව ප්‍රවාහණය කරනවා මිහින්තලා භූමියට. ඒතර අන්නේ විදිහට විශාල ආගමික ප්‍රබෝධයක් අනුරාධපුරයේ කේන්ද්‍ර කරගෙන මේ කාල සීමාවේදී ගොඩ නැගෙනවා. එහෙමනම් බලමු අනුරාධපුරයේ මොන වගේ සිද්ධාස්ථානද? අනුරාධ පොසොන් කාලෙට විශේෂයෙන් පොසොන් බලන්න නම් යන්නේ අනුරාධපුරයට. කොළඹින් පිට තමයි පොසොන් තියෙන්නේ. කොළඹ පොසොන් නැහැ. වෙසක් බලන්න ඉන්නේ කොළඹට. ඒතර පොසොන් වන්දනාව යනවා නම් අනුරාධපුරයට කොළඹින් පිටට යනවා.
වෙසක් බලන්න එන්නේ කොළඹට. අන්න ඒ වගේ අනුරාධපුරය ආශ්‍රිත විශාල වශයෙන් වෙසක් කලාප අපිට අඳුරගන්න පුළුවන්කම ලැබෙනවා. තොරන් වෙසක් කූඩු ආදී. එතකොට දුවේ පුතේ විශේෂයෙන්ම මේ අනුරාධපුරයට ඒකරාශී වන ජනතාව පොසොන් පෝයට මෙන්න මේ අටමස්ථාන වන්දනා කර. විශේෂයෙන්ම අනුරාධපුරයට එකතු වෙන ජනතාව පොසොන් පෝයට දිනයකට දෙකකට පෙර තමයි එන්නේ. ඒ පළවෙනි දින දෙකකට විතර පළවෙනි දුම්රියත් විශාල වශයෙන් ජනතාවක් අරන් ඉන්නේ. ඒවත් විශාල වශයෙන් දුම්රිය මැදිරි පිරි ඉතිරි ගිහිල්ලා. අපි දැකලා තියෙනවා දුම්රිය ස්ථානයේ අනුරාධපුර පූජානගර දුම්රිය ස්ථානයේ ඒ දුම්රිය ස්ථානයේ ඇවිදින්න ඉඩ නැහැ. මිනිස්සු බිම ඉඳන්ම ඉන්නවා. ඒ තරම් විශාල ජනකායක් අනුරාධපුරයට එකතු වෙනවා මේ පොසොන් පෝයත් එක්ක. එතකොට දුවේ පුතේ මේ එකතු වෙන අය දිනයකට දෙකකට පෙර ඇවිල්ලා ඒ පෝය දවසේ සිල් සමාදන් වීමට පෙර මෙන්න මේ වැදගත් ස්ථාන 8ක් තිබෙනවා. ඒවා වැද පුදා ගන්න අපිට අටමස්ථාන. එතකොට මේ අටමස්ථාන වන්දනාවේදී ප්‍රධාන වශයෙන් පළවෙනි වැදගත් වෙන තමයි තූපාරාමය කියන්නේ. මේ අපේ දුවල පුතාලට පේන්නේ තූපාරාම දාගැබ. ඊටාම වටිනා දාගැබක්. අද මේ හැඩය ගණ්ඨාකාර වුණත් මේ දාගැබ ඉදි කරපු මුල් අවස්ථාවේ මේ හැඩය ධාන්‍යාකාර දාගැබක්. මේ දාගැබ තමයි දුවේ පුතේ ලංකාවේ ඓතිහාසික පළවෙනි ස්තූපය. මහියංගන ආදී චෛත්‍ය තිබූ බවට වංශ කතාවේ තිබුණා. ඓතිහාසික පුරාවිද්‍යාත්මකව ඔප්පු කළ හැකි ලංකාවේ පළවෙනිම දාගැබ තමයි තූපාරාම දාගැබ. මේ ඉදි කරන්නේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරපු කාලයේ තිස්ස රජුරු දේවානම්පිය තිස්ස රජුරු මේ චෛත්‍ය ඉදි කරන්න නිමිත්තක් තියෙනවා. නිකන් නෙමෙයි. මොකක්ද ඒ නිමිත්ත? මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා කෙටි කාලයක් යනකොට මිහිඳු හාමුදුරුවෝ ටික කනස්සල්ලෙන් ඉන්න වගේ දකින්න රජුරු රහතන් වහන්සේට හිමි වෙන්නේ නෑ. හැබැයි උන්වහන්සේට උමනාවක් තිබුණා. රජුරන්ට යමක් හේතු ගන්නවන්. රජුරහන ස්වාමීන් වහන්සේ කුමක්ද කල්පනා කරන්නේ? රජතුමනි දඹදිවි ඉඳලා දැන් ඇවිල්ලා ටිකක් කල් වෙනවා. බුදුහාමුදුරුවෝ දැක්කේ නෑ කාලිකේ. රජුරෝ කල්පනා කරනවා මිහිඳු මහරහතන් වහන්සේ මොනවද මේ කියන්නේ? දැන් මිහිඳු හාමුදුරුවෝ කලින් සඳහන් කරා බුදුහාමුදුරුවෝ පිරිනුවම් පාලා ඒ අනුවයි ලංකාවට වැඩි. සමනාමයන් මහරජය ධම්මරාජස්ස ශාවකා තවේ වනුකම්පාය ජම්බුදීපං ඉදාගත්තා. අපි දඹදිවි ඉඳලා ආවේ බුදුහාමුදුරුවෝ පිරිනුවම් පායෙන් පස්සේ. එතකොට ඒ ආපු ගමනේ දැන් බුදුහාමුදුරුවෝ දකින්න ඕනේ කියලා මොකද මේ මිහිඳු හාමුදුරුවෝ කියන්නේ කියලා අහනවා. මිහිඳු හාමුදුරුවෝ ලස්සන ප්‍රකාශයක් කරනවා. රජතුමනි බුදුහාමුදුරන්ගේ ශාරීරික ධාතු දඹදිව වැඩ ඉන්නවා. ඒ ශාරීරික ධාතු දැකීම බුදුරජාණන් වහන්සේ දැකීම හා සමානයි. රජුරවන්ට සිතක් පහළ වෙනවා. අනේ අපිටත් තියෙනවා නම් බුදුහාමුදුරන්ගේ ධාතු වඳින්න. මිහිඳු හාමුදුරන් ඉල්ලීමක් කරනවා. ඒ අනුව මිහිඳු හාමුදුරුවෝ සුමන සාමණේරයන් වහන්සේ අපි දන්නවා මිහිඳු හාමුදුරුවොත් එක දූත කණ්ඩායම එනවා නේද? ඒ දූත කණ්ඩායම ගත්තොත් මේ චිත්‍රයේ දූත කණ්ඩායම අපිට පැහැදිලිව දර්ශනීය වෙනවා. ඒක අපි දුවල පුතාලා දන්නවා. ටික මතක අලුත් කරගන්න බලන්න. මේ දූත කණ්ඩායමේ මේ කෙරවලේමිනි සුමන සාමණේර හාමුදුරුවෝ පණ්ඩුක උපාසක උත්තිය සම්බල බද්දසාල සුමන සාමණේර මේ දූත කණ්ඩායම. එතකොට මෙන්න මේ දූත කණ්ඩායම හිටපු සුමන සාමණේරයන් වහන්සේ ඉන්දියාවේ පාටලිපුත්‍ර නගරයේ අශෝක අධිරාජ්‍යයාගේ රාජධානියට පිටත් කර යවලා අශෝක රජුරුවන්ගේ බුදුහාමුදුරන්ගේ ධාතුන් වහන්සේලා ඉල්ල ගන්නවා. පාත්‍රා ධාතුවට ඒ ධාතුන් වහන්සේලා ලබා දෙනවා. මොකද බුදුහාමුදුරන් පාත්‍රා ධාතුනේ බුදුහා දන් වළඳපු පාත්‍රේ. ඒ පාත්‍රා ධාතුවට ධාතුන් වහන්සේලාත් එක්ක ලැබෙනවා වටිනාම ධාතුවක් දකුණු අකු ධාතුව. දකුණු අකු ධාතුව. දකුණු අකු ධාතුව ලැබේ. ඒ දකුණු අකු ධාතුව කියලා කියන්නේ බුදුහාමුදුරන්ගේ ධාතු පරිනිර්වාණය. බුදුහාමුදුරන්ගේ පරිනිර්වාණයේදී ධාතු විසිරෙනවා. විසිරෙනකොට ධාතුන් වහන්සේලා අබ්බ පියලි මුම් පියලි ආදී ප්‍රමාණ වලට වෙන් වෙනවා. හැබැයි ධාතුන් වහන්සේලා 7 නමක් දුවේ පුතේ එහෙම වෙන් වෙන්නේ නැහැ. මොනවද? සතර දලදා. දලදා වහන්සේලා 4 නමකුයි ඒත් එක්කම
අකුධාතු දෙනම. අකුධාතුව කියලා කියන්නේ දුවේ පුතේ මේ උරස්කුවේ මෙන්න මෙතන තියෙන ධාතුව. තමයි අකුධාතු. අපි ගොඩක් දුවල පුතාලා හිතන්නේ අකුධාතු කියන හක්ක කියලා නෑ. ඒක වැරදි. අකුධාතු කියන්නේ මෙන්න මෙතන ඉඳලා මේ තියෙන හස්ති කොටසට තමයි අකුධාතුව කියලා කියන්නේ. එතකොට මේ දකුණු අකුධාතුව මේ පැත්තේ තියෙන වම් අකුධාතුව. ඊළඟට බුදුහාමුදුරේ විශාලව ධාතුන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ නලල්තල්. එතකොට දකුණු අකුධාතුන් වහන්සේ ලංකාවට වැඩම කරවන. වැඩම කරවලා ඉදි කරන ලංකාවේ පළවෙනි වැදගත් ඓතිහාසික දාගැබ තමයි තූපාරාම දාගැබ. ජීවමාන බුදුහාමුදුරු වැඩ ඉන්න දාගැබක් විදියට අපි සලකන්නේ මේ තූපාරාම දාගැබ. මේ පසු කාලීන රජවරු විවිධ ප්‍රතිසංස්කරණ වලට ලක් කරනවා. පස්සේ කාලේ මේ ගල් කණු පේනවනේ දුවේ පුතේ. මේ ගල් කණු වලින් පේන්නේ මෙහි තිබුණු වටදාගෙ. මේ චෛත්‍ය ආරක්ෂාවට වැඳුම් පිදුම් කරන අයට වැස්සෙන් අවුවෙන් ආරක්ෂා වෙන්න ඉදි කරපු වටදාගයක් තිබුණා. එහි අද අපිට නෂ්ටාවශේෂ විදිහට දකින්න ලැබෙන්නේ මේ ගල් කණු ටික පමණයි. ඒතර මේ ඊටාම වැදගත් රමණීය දාගැබක් විදිහට අපිට මේ තූපාරාම දාගැබ දක්වන්න පුළුවන්. තූපාරාමේ ඊටාම වැදගත් ඓතිහාසික දාගැබක් වෙනවා. ඒතර මේ ආශ්‍රිතව ඒ වන්දනාමාන කටයුතු සිද්ධ වෙනවා. ඒක තූපාරාම එකයි. ඒ කියන්නේ තූපාරාම කියන්නේ තූප කියන්නේ මොකද්ද? පාලියෙන් චෛත්‍ය කියන එක. තූප ආරාම. ඒක සංදිපදයක් නේද? අපි දුවල පුතාලා දාන්නවා ඒක. කොහොමද ඒක හැදෙන්නේ? තූප කියන්නේ චෛත්‍යනේ. තූප ආරාම සොර සංදි බලන්න. තූපාරාම. 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 ඒක තූපාරාම. ඒක චෛත්‍ය ඉදි වෙච්ච පළවෙනි ආරාමය තමයි තූපාරාමය කියලා කියන්නේ. ඒක තූපාරාම දාගැබ. ඒ වන්දනාමාන කරගන්න. මේකත් මහමෙවුනා උයනට අයිති දාගැබක්. මොකද මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩම කරයින් පස්සේ තිස්ස රජුරුවෝ තමන්ගේ පියාණන් වූ මුටසීව රජුරුවෝ ඉදි කරපු මහා මේඝ වනය මහා සංඝයාට සංඝ සතුකට පූජා කරනවා. ඒ උයන තමයි මහමෙවුනා උයන. එහි ඉදි වෙන පන්සල තමයි මහා විහාරය නේද? ඒ මහා විහාරයේ ඉදි වෙන පළවෙනි දාගැබ තමයි තූපාරාම. ඊළඟට වැදගත් වෙන තැන තමයි දුවේ පුතේ රුවන්වැලි සෑය. රත්නමාලී මහා සෑ රජාණන් වහන්සේ. මේ මහා විහාරයේ ප්‍රධාන දාගැබ බවට පත් වුණා. ඒත් එක්කම බෞද්ධ ලෝකයේ වැදගත්ම වන දාගැබක් වෙසක් පොයත් එක්කත් මේ දාගැබේ සම්බන්ධයක් තිබෙනවා. මේ රත්නමාලී මහා සෑ රජාණන් වහන්සේ තුල තමයි බුදුහාමුදුරන්ගේ වැඩිපුරම සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න දාගැබ. ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා බුදුහාමුදුරුවන්ගේ ධාතු ද්‍රෝණ 8යිනේ. ඒ 8න් එක ද්‍රෝණයක් වැඩ ඉන්න තැන. මේ තුන් ලෝකේ කොහේ හරි බුදුහාමුදුරුවන්ගේ ධාතුන් වහන්සේලා එක තැනක වැඩි ප්‍රමාණයක් වැඩ ඉන්නෝ නම් ඒ වැඩ ඉන්න එකම තැන තමයි රත්නමාලී මහසෑ රජාණන් වහන්සේ. මේක ඓතිහාසික දාගැබක්. මේ දාගැබ ඉදි කරන්නේ දුටුගැමුණු මහරජුරුවන්ගේ කාලේ. දුටුගැමුණු මහරජුරුවන්ගේ අභාවයට පෙර මේ චෛත්‍ය වැඩ කටයුතු අවසන් කරන්න බැරි වුණත් සද්ධාතිස්ස මහරජුරුව මේ චෛත්‍ය වැඩ කටයුතු අවසන් කරනවා. මුල් කාලයේ දරුවනේ මේ චෛත්‍ය මෙහෙම නෙමෙයි යූපයක් තිබුණේ කොත් කැරැල්ලක් තිබුණේ නැහැ. පසු කාලේ ප්‍රතිසංස්කරණ වල තමයි මේ චෛත්‍ය කොත් කැරැල්ල කියන එක නිර්මාණය වුණේ. කොහොම වුණත් මේ දාගැබ බෞද්ධ ලෝකයේ විශේෂයෙන් අපේ වන්දනාකරුවන්ගේ විශේෂයෙන් වැදගත් වුණු තැනක් තමයි රුවන්වැලි මහා සෑ. වන්දනාවේ ගියොත් අනිවාර්යෙන් අනුරාධපුරේ යන තැනක් රුවන්වැලි මහා සෑ දාගැබ වහන්සේ. ඒතර මෙතන විශාල ආධ්‍යාත්මික බලයක් ශක්තියක් තිබෙන බව අපේ බෞද්ධ විශ්වාස වලට අනුව පේනවා. මේ රුවන්වැලි සෑය පදනම් කරගෙන දුවේ පුතේ වෙනම සාහිත්‍යයක් අපේ හැදුනා. අපි ඒවට කියනවා විශේෂයෙන්ම නේද? තූප වංශය කියලා පොතක් ලියවෙනවා. ඒ රුවන්වැලි සෑයේ ඉතිහාසය ලියවුණු පොතක්. මොකද්ද? තූප වංශය. ඒක පාලි තූප වංශය, සිංහල තූප වංශය විදිහට තියෙනවා. පාලි තූප වංශය පොළොන්නරු යුගයේ, සිංහල තූප වංශය කුරුණෑගල යුගයේ ලියවෙනවා. ඒතර මේ චෛත්‍ය ඉතිහාසය පිළිබඳව ලියවුණු පොතක්. එතකොට මෙහි තූප වංශයේ ප්‍රධාන වශයෙන් රුවන්වැලි සෑය ගැන විස්තරය තිබෙනවා. ඒත් එක මහා වංශයේ පරිච්ඡේද ගණනාවක් මේ රුවන්වැලි සෑය සම්බන්ධව තිබෙනවා. මේ රුවන්වැලි සෑය ධාතු නිධානෝත්සවය කොහොමද වුනේ? මුල්ගල් තැබීම වල කොහොමද වුනේ? විවෘත කිරීම කොහොමද වුනේ? ඒ සඳහා වැඩම කරා කියලා 9 කෝටියක් මහරහතන් වහන්සේලා කියලා සංඛ්‍යා ලේඛන තිබෙනවා. ඒක විශාල ආගමික ආධ්‍යාත්මික භූමියක් විදිහට තමයි රුවන්වැලි මහා සෑය සලකන්නේ. අදටත් බෞද්ධයන් විශේෂයෙන් වැඳුම් පිදුම් කරන යන එන තැන රුවන්වැලි සෑය. ඒක රුවන්වැලි සෑය
මළුව අපේ වන්දනාකරුවන්ට හරි වැදගත්. වන්දනාව යන අය විශේෂයෙන් යන තැනක් තමයි රුවන්වැලි මහා සෑය මළුව. මෙතනට ගිහිල්ලා මේ සලපතල මළුවේ ඒ කළුගල් අතුරලා තියෙන විශාල සලපතල මළුවක්. මේ සලපතල මළුවේ රුවන්වැලි සෑය ප්‍රදක්ෂිනා කරමින් ගිහිල්ලා අඩුම තරමේ වට 3ක්වත් විශාල දාගැබක් ප්‍රදක්ෂිනා කරනවා. මේකේ කප්රු පූජා පවත්වනවා. මේ දෂ්ට පරිස්කාර පූජා පවත්වනවා. විශාල පූජා මිනිසු පවත්වන දාගැබක්. ඒත් එක මේ ඇත් පන්ති මේ බලන්න. මේ තියෙන ඇත් පෙළ. එතකොට මේ අලංකාර චෛත්‍ය සම්බන්ධව අපි කතා කරනකොට මේ අංග පිළිබඳව සාකච්ඡා කරමු. එතකොට දුවේ පුතේ මෙන්න මේ විදිහට ඓතිහාසිකව වැදගත් වෙන ප්‍රධාන දාගැබ මේ හුණු පිරියම් කිරීමට වෙනම ක්‍රමවේද තිබෙනවා. විශාල දාගැබක්. එතකොට මේ විශාල දාගැබ මොකද මේ රුවන්වැලි මහා සෑය ඉදි වෙන කාලේ වෙනකොට ලංකාවේ ඉදි වෙන විශාලම දාගැබ තමයි රත්නමාලී මහා සෑය කියලා කියන්නේ. විශාල ගඩොල් නිර්මාණයක් තමයි රුවන්වැලි මහා සෑය. ඊළඟට දුවේ පුතේ වැදගත් වෙනවා අපිට ශ්‍රී මහා බෝධීන් වහන්සේ. උඩමාළුවේ බෝරජු. සංඝමිත්තා මහරහත් තෙරණිය ශ්‍රී ලංකාවට භික්ෂුණී ශාසනය පිහිටුවීම සඳහා වැඩම කරන අවස්ථාවේදී ලෞතර බුදුරජාණන් වහන්සේ එදා දඹදිව බුද්ධගයා භූමියේදී බුද්ධ රාජ්‍යයට පත් වූ ඇසතු බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව අරගෙනයි වටින්නේ. ඒ දක්ෂිණ ශාඛාව මහා මේඝ වනයේ මෙතන රෝපණය කරනවා. ඒ ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලංකාවේ දඹකොළ පටුන තමයි ගොඩ බසන්නේ. දඹකොළ පටුන. ඒතර දඹකොළ පටුන කියලා කියන්නේ ඓතිහාසික ඉතාම වැදගත් තැනක්. එහි ඓතිහාසික විහාරයක් තියෙනවා දඹකොළ පටුන රාජමහා විහාරය කියලා. ඒක තියෙන උතුරු පළාතේ. උතුරු පළාතේ යාපනයේ තමයි මේ දඹකොළ පටුන තියෙන්නේ. ඒත් ශ්‍රී මහා බෝධීන් වහන්සේ දඹකොළ පටුනේදී පිළිගන්නවා තිස්ස මහ රජුරුව. තිස්ස රජුරුව පිළි අරගෙන මේ ලංකාවේ අනුරාධපුරේ ගෙනල්ලා මෙන්න රෝපණය කරන මේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ පරිවාර බෝධීන් වහන්සේ තමයි දකින්න තියෙන්නේ. ශ්‍රී මහා බෝධීන් වහන්සේ මේ අතුල් මළුවේ වැඩ ඉන්නේ වෙනමම උන්වහන්සේගේ ආරක්ෂාව පිණිස මේ පරිවාර බෝධීන් වහන්සේ විශාල සංඛ්‍යාව රෝප තියෙනවා. මේ ඔක්කොම පරිවාර බෝධි. මේ පේන්න තියෙන දුවල පුතාලට ශ්‍රී මහා බෝධි අනුරාධපුරේ අපේ දරුවෝ ගිහිල්ලා ඇති. ගියාම බලන්න පුළුවන් මේ රන්වැට අතරින් පේනවා ශ්‍රී මහා බෝධීන් වහන්සේ. ඒ බෝධීන් වහන්සේගේ ආරක්ෂාවට සුළඟින් ආදී වෙන හිරිහැර වළක්වන්න මේ පරිවාර බෝධි රෝපණය කරලා තියෙන්නේ. ඒතකොට මේ ඊටාම ආධ්‍යාත්මික වැදගත් වෙන තැන දැන් ශ්‍රී මහා බෝධිය. උඩ මළුවට ගියොත් අනිවාර්යයෙන් මේ ස්ථානේ වදිනවා. ශ්‍රී මහා බෝධිය හා සම්බන්ධ සිරිත් විරිත් අපේ සංස්කෘතිය එකතු වෙලා අලුස්සහල් මංගල්‍යය, නානුමර මංගල්‍යය නේද? බෝධීන් වහන්සේ හා සම්බන්ධ විශාල සිරිත් විරිත් ගණනාවක් ගොඩ නැගිලා තිබෙනවා. ඒත් එක්ක මේකත් එක්ක සම්බන්ධ වෙනම ශිල්ප ශ්‍රේණි තිබෙනවා. මේ ශ්‍රී මහා බෝධියත් එක්ක තමයි ලංකාවට පැමිණෙන්නේ 18 ශ්‍රේණියක පිරිස 18 කුලයක්. එතකොට ඒ අයත් එක්ක ගොඩනැගුණු සංස්කෘතිය ශ්‍රී මහා බෝධියත් එක්ක තිබෙනවා. ඒක ශ්‍රී මහා බෝධිය අපිට වැදගත් වෙනවා. ඊළඟට විශේෂ මතක් කරන මේ ශ්‍රී මහා බෝධිය අයිති වෙන්නේ පාරිභෝගික ගණයට. මොකද බුදුහාමුදුරුවෝ පරිහරණය කරපු තැනක් තමයි ශ්‍රී මහා බෝධිය කියලා කියන්නේ. ඊළඟට වැදගත් වෙනවා මිරිස වැටි දාගැබ. මේ තියෙන මිරිස වැටි දාගැබ. මේ දාගැබ ඉදි කරන්නේ දුටුගැමුණු මහ රජුරුවෝ යුද්ධය දිනලා මේ දුටුගැමුණු මහ රජුරුවෝ ජය කුන්තකේ රාජකීය කුන්තකේ සර්වඥ ධාතු තැන්පත් කරගෙන තමයි යුද්ධයට ගියා කියලා කියන්නේ. බුදුහාමුදුරුවෝ සර්වඥ ධාතු රජුරුවගේ ජය කුන්තකේ තිබුණා. ඒ කුන්තකේ තැන්පත් කරලා තමයි මේ මිරිස වැටි දාගැබ හදන්නේ. ඒත් එක මිරිස් ව්‍යංජනයක් හාමුදුරනේ පූජා කරන්න බැරි වුණා කියන අදහසක් තිබෙනවා. මොකද රජුරුවන්ගේ සිරිතක් තිබුණා ආහාර අනුභවයට පෙර තමන්ගේ ආහාරයෙන් කොටස සංඝයාට පූජා කරලා අනුභව කරන්න. ඒ එක දිනයක් මගහැරුණු නිසා ඒ සඳහා කරන ලද දාගැබක් විදිහට මේ මිරිස වැටි දාගැබ හඳුන්වන්න පුළුවන්. මේ දුටුගැමුණු මහ රජුරුවෝ ඉදි කරන තිසාවැව ආසන්නයේ තියෙන ඊටාම වටිනා බුබුලාකාර හැඩයෙන් යුත් දාගැබක් තමයි මිරිස වැටි දාගැබ. අද මේ ඡායාරූපේ තියෙනට වඩා අද ඊටාම දියුණු මට්ටමක තමයි මිරිස වැටි දාගැබ අපිට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඊළඟට දුවේ පුතේ විශාලම දාගැබ් දෙකක් ඓතිහාසිකව. මේ දාගැබ් දෙක අදත් මේ ආකාරයෙන්මයි සංරක්ෂණය කරලා තියෙන්නේ. රුවන්වැලි සෑය වගේ සුදු පිරියම් කළ මේ සංරක්ෂණය කරන්නේ මේ ගඩොල් නිර්මාණ දෙක පුරාවිද්‍යාත්මක වටිනාකම ආරක්ෂා වන පරිදි
සංරක්ෂණය කරලා තියෙන්නේ. ඒ අතර පළවෙනි එක අබේගිරි විහාරය. අබේගිරි විහාරය හදන්නේ අපේ දුවල පුතාලා දන්නවා වලගම්බා රජු. වලගම්බා මහරජතුමා. ඒතර වලගම්බා මහරජතුමා ඉදි කරන මේ අබේගිරි විහාරය ඉදි කරන්නේ ඊටාම දුර්භාග්‍ය සම්පන්න කාලෙක. අපි දන්නවා ලංකාවේ බැමිණිටියා සාගතය ඇවිල්ලා ඒ එක පැත්තකින් මහාතිත්ත වරායට පුලස්ත බාහිය පනේමාර පිළේමාර ධාටිය කියන පංචද්‍රවිඩ ආක්‍රමණය ඇවිල්ලා ඒ ආක්‍රමණය හමුවේ පලා යන රජුරෝ පලා යනකොට මේ ගිරි කියන නිගණ්ඨයාගේ ආරාමය තිබුණේ මෙතන නිගණ්ඨ ආරාමය. ඒ ගිරි කියන නිගණ්ඨයා මහා කළු සිංහලයා පලා යතෝ කියලා මාහණින් බෙරිහන් දෙනවා. අර එන ද්‍රවිඩයන්ට රජුරෝ අල්ල ගන්න. රජුරෝ ගිරි නිගණ්ඨයා පිළිබඳව යම් ගැටලුවක් ඇති මේ ගිරි නිගණ්ඨයා හිටපු ආරාමය තමයි පස්සේ කාලේ විනාශ කරලා ඒ ස්ථානයේ පන්සලක් ඉදි කරන්නේ. මොකද රජුරෝ කැලෑ වැදිලා අවුරුදු 14කුත් මාස 7ක් කැලේ ආරක්ෂා වෙලා ඉන්නවා. ඒ කාලේ නේද තිස්ස කියන හාමුදුරුව තමයි පිණ්ඩපාත භෝජනින් රජුරුවන්වත් රජපෞලේ අයත් රැකගන්නේ. මොකද දුර්භික්ෂ කාලයක්. ආහාර පාන හිඟයි. ඒතකොට මේ හිඟ කාලේ මේ හාමුදුරුව තමයි රජුරුවන්ට සේනා සංවිධානය කරන ශක්තිය දීලා ඒ රජුරුව රැක බලාගන්නේ වලගම්බා රජුරුවන්. ඒ අනුව අන්තිම දෙමළ රජුරුවන දහටිය රජුරුව පරාජයටපත් කළා. රාජ්‍යත්වයට පත් වුණාට පස්සේ ඒ ගිරිනිකණ්ඨයාගේ ආරාමය විනාශ කරලා එතන පන්සලක් හදනවා. එය අභයගිරි. අභය කියන්නේ රජුරුවන්ගේ නම වට්ටගාමිනී අභයනේ වලගම්බා කියන්නේ. අභය කියන නමත් නිගණ්ඨයාගේ නම ගිරි කියන නමත් දෙක එකතු කරලා මේක අභයගිරි විහාරය ඉදි කරනවා. මේ විශාල ගඩොල් නිර්මාණය. මේ රුවන්වැලි මහා සෑයට වඩා මේ ගොඩනැගිල්ල විශාලයි. විශාල ගඩොල් නිර්මාණය යුතු අභයගිරි විහාරය. මේ අභයගිරි විහාර සංකීර්ණය ගත්තොත් මහා විහාරය වගේම විශාල ශාස්ත්‍රීය ප්‍රබෝධයක් ඇති කරු තැන. පායිහන් හාමුදුරු වගේ විදේශීය දේශටකී එන්නේ අනුරාධපුරයේ විශේෂයෙන්ම අභයගිරියට. අභයගිරි විහාර සංකීර්ණය ගත්තොත් විශාල භූමි භාගයක විහිදී යන මහා ශාස්ත්‍රීය ප්‍රබෝධයක් ඇති කරපු තැන හාමුදුරු 5000ක් මෙහි වාසය කරව බවට සාධක තිබෙනවා. ඒත් එක්කම මේ රත්න ප්‍රාසාදය කියන විශාල පොහොයගේ අඳුර ගන්න පුළුවන්කම ලැබෙනවා. මේ අභයගිරි විහාරයේ තියෙන ප්‍රධාන දාගැබ තමයි මේ. තව දාගැබ තිබෙනවා අභයගිරි විහාර සංකීර්ණයේ තුල. ඒතර අභයගිරි විහාරය කියලා කියන්නේ විශාල විහාර සංකීර්ණයක්. ඊළඟ මේ පැත්තෙන් තියෙන්නේ ජේතවනාරාම. පොඩ්ඩක් අපේ දරුවන්ට මේ දෙක අඳුර ගන්න අපහසුයි. මේ තමයි ලංකාවේ විශාලම දාගැබ. ජේතවනාරාම. ජේතවනාරාම ඉදි කරන්නේ මහසෙන් මහරජුරුව. මහසෙන් මහරජුරුව මේ ජේතවනාරාම ඉදි කරනවා. මේ ජේතවනාරාම දාගැබ ඓතිහාසික වශයෙන් විශාල වැදගත්කමක් දක්වන බුදුහාම පටි ධාතු ආදී තැන්පත් කරලා තියෙනවා කියලා කියනවා. උෂබේග්ගේ ප්‍රමාණයට ධාතු තැන්පත් කරලා තිබෙනවා කියලා කියනවා. උෂබේග්ගේ කුස තුල. ඒතර ඒ තුල හින්දු දේවවාදයත් මහායානයත් මේකට බලපාලා තියෙන බව පේනවා. මොකද මහායාන බුද්ධ ආගම මේනකොට ලංකාවට ඇවිල්ලා සංඝමිත්‍ර වගේ භික්ෂූන් මහසෙන් රජුගේ ගුරුවරයා වෙන්නේ. එතකොට මහා විහාරයත් විනාශ කළා තමයි මේ අභයගිරි මේ ජේතවන විහාරය ගොඩනගන්නේ. පස්සේ මහසෙන් රජුරෝ නැවත මහා විහාරයේ ගොඩනගනවා. ඒ වෙන්නේ මිගාර කියන සෙන්පතියාගේ මැදිහත් වීමෙන්. එතකොට මහා වංශයේ මහසෙන් රජුරෝ දක්වන්නේ බොහෝ පින්ද බොහෝ පෞද කරපු රජෙක් විදියටනේ. බොහෝ පින් තමයි විශාල වාරි කර්මාන්ත මහසෙන් රජුරෝ හදනවා. මින්නේරිය, කෝකවාත, කනදරා, මේ තිස්සමාන වඩ්ඩක වගේ වැව් 16ක් ඉදි කරනවා. ඒ කියන්නේ මින්නේරි දෙවියෝ කියලා අදත් වැව් ගම්මානවල මහසෙන් රජුරෝ දේවත්වයෙන් අදහන්නේ. අර මහා විහාරයට කරපු විනාශය නිසා පෞරස් කරා කියලා මහා වංශය කියනවා. ඒතර මේ අබේ ජේතවන විහාරය. ඒතර දුවේ පුතේ ලෝකයේ තියෙන විශාලම ගඩොල් නිර්මාණ 3. මොනවද? අබේගිරිය, ජේතවනය, රුවන්වැලි මහා සෑය. රත්නමාලී මහා සෑය. ලෝකයේ තියෙන විශාලම ගඩොල් නිර්මාණ 3 අදටත් අයිති ලංකාවට. මේ 3 දෙවෙනි වෙන්නේ ග්‍රීසාහි තියෙන පිරමීඩ 3ට. අපි දන්නවා ඊජිප්තුවේ ගීසාවල තියෙන පිරමීඩ 3. ඒ පිරමීඩ 3ට තමයි මේ දාගැබ් 3 දෙවෙනි වෙන්නේ ලෝකේ. ඒ පිරමීඩ හැදුවේ විශාල වශයෙන් මිනිස්සුන්ව පීඩාවට පත් කරමින් නේද? ඒ මිනිස් ජීවිත විශාල වශයෙන් විනාශ වෙනවා. හැබැයි අපේ රුවන්වැලි සෑය වගේ හැදුවේ මිනිස්සුන්ට බලෙන්ම පඩි ගෙවලා. ඒ මිනිස්සු පඩි ගන්න නැතුව දුවනවා. දුටුගැමුණු රජුන්ට සිද්ධ වෙනවා වෙනම පිරිසක් යොදවන්න පඩි දෙන්න මිනිස්සු. දන්වැට තියෙන රුවන්වැලි සෑය හදනකොට සතර දොරටුවේම දන්වැටවල් කෑම බීම ඕන තරම් තියලා තමයි දාගැබ ඉදි කරන්නේ. එතකොට මේ දාගැබ හැදුවේ මානුෂිකත්වයෙන් යුක්තව.
අර නිර්මාණ වලට වඩා වෙනස් ප්‍රස්තුතිය. ඒතකොට ලෝකයේ විශාලම ගඩොල් නිර්මාණ 3 තමයි මේ නිර්මාණ 3. ඊළඟට වැදගත් වෙනවා මිහින්තලේ. ඒතර දුවේ පුතේ මිහින්තලයට ආවොත් මිහින්තලේ වැදගත් චෛත්‍ය දෙකක් මේ අපි හඳුන ගන්න තියෙනවා. එකක් තමයි මිහින්තලේ සේල චෛත්‍ය. මේ විශාල දාගව බුලාකාර හැඩේ බුදුරජාණන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුව තැන්පත් කරලා තිබෙන බව තමයි විශ්වාසය තියෙන්නේ. ඌර්ණ රෝම ධාතුව දන්නවනේ නේද? සිද්ධාර්ථ කුමාරයන් නම් තබන අවස්ථාවේදී කොණ්ඩඤ්ඤ තවුස දකින්නේ මේ ඌර්ණ රෝම ධාතුව. ඌර්ණ රෝම ධාතුවෙන් තමයි ඒකාන්තයෙන් බුද්ධත්වයට පත් වෙන බව දක්වන්නේ. දෙස් මහා පුරුෂ ලක්ෂණ අතර එකක්. අන්නේ ඌර්ණ රෝම ධාතුව තැන්පත් කරලා ඉදි කරපු චෛත්‍යයකට මිහින්තලේ සේල චෛත්‍ය හඳුන්වා දෙන්න පුළුවන්. මිහින්තලේ දැන් පොසොන්පෝයට හරින් වැදගත් කියලා කිව්වනේ. මේ භූමි භාගයන් පිරි ඉතිරි යන ඕසෝසියන්. විශේෂයෙන් මේ වන්දනාමාන කරන්නේ. ඊළඟට මිහින්තලේ අම්බස්තොල චෛත්‍ය. ආරාධනාගල මේ පේන්න තියෙනවා ආරාධන පහලි. අම්බස්තොල චෛත්‍ය විශාල වශයෙන් වැදගත් වෙන ඓතිහාසික දාගව. මේ ගල් කණු වලින් පේන්නේ මේ තිබුණු වටදාගය. ඒ වටදාගයක් තිබුණු බවට සාධක. මේ මෙතන ප්‍රතිමාවෙන් තියෙන්නේ අපේ රජුරුවෝ. තිස්ස රජුරුවෝ වැඳගෙන ඉන්න ආකාරය තමයි මේ දක්වලා තිබෙන්නේ. ඒතර ඓතිහාසික වශයෙන් මිහින්තලේ වැදගත් වන ස්ථාන. එතන මිහින්තලේ ගත්තොත් විශාල ආගමික සිද්ධාස්ථාන. මොකද මිහින්තලේ මේ මිස්සක පව්ව පුරාම චෛත්‍ය හඳුනා ගන්න පුළුවන්. මේ කැලේ ඇතුළේ තව විශාල චෛත්‍ය තියෙනවා. ඒවා ගොඩක් අපේ වන්දනාකරුවෝ යන්නේ නැහැ. ඒත් එක්කම කණ්ඨක චෛත්‍ය තිබෙනවා. විශාල චෛත්‍ය ගණනාවක් මිහින්තලේ පුරා තිබෙනවා. මොකද මේ තුල මහරහතන් වහන්සේලා විශාල වශයෙන් වැඩ හිටපු භූමි. ඊට පස්සේ අටසැටලෙන් මිහිඳු හාමුදුර ඇතුළු පරමුදු පළවෙනි දූත කණ්ඩායම වස්වාසය කරේ මිහින්තලේ. ඒතකොට ඒ ආවට විශාල මේ විහෙර විහාර සංඛ්‍යාවක් අපිට අඳුරා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟ දුවේ පුතේ ලෝහ ප්‍රාසාදය. ලෝහ ප්‍රාසාදය කියලා කියන්නේ ලෝවා මහපාය. මේ ලෝවා මහපාය වැදගත් වෙන්නේ මහා විහාර උපෝසථාගාරය. මේ ඉදි කරන්නේ පළවෙනිම දුටුගැමුණු මහරජුරුවෝ. මෙය පළවෙනිම මහල් 9කින් යුක්ත පොහොයගයක්. තට්ටු 9ක් තිබුණා. මේ තට්ටු 9කින් යුක්ත පොහොයගේ එක තට්ටුවක කාමර 100ක් තිබුණා. ඒක කාමර 100ව 9ක් කියන කාමර 900ක විශාල ගොඩනැගිල්ලක් තමයි මේ මහා විහාර පොහොයගේ කියලා කියන්නේ. මේ පොහොයගේ ගිනි ගන්නවා. මොකද මේ ඉහළ මහලවල් ගොඩනගලා තිබුණේ ලීයෙන්. මේ පොහොයගේ ගිනි ගැනීම නිසා ඒ සද්ධාතිස්ස රජුරුවන්ගේ කාලේදී සත්මහල් ගොඩනැගිල්ලක් විදිහට නැවත ප්‍රතිසංස්කරණය කරන තට්ටු 7ක් දක්වා. මේ අද තියෙන්නේ ගල් කණු ටික. ගල් කණු 1500ක් විතර තිබෙනවා. මේ මහා පරාක්‍රම බහු රජුරුව පොළොන්නරු යුගයේ තමයි මේ ගල් කණු ස්ථාපනය කළා. මේ ටික සංරක්ෂණය කරලා තිබෙන්නේ. ඒතර මහා විහාරයේ විශාලම පොහොයගේ තමයි ලෝහා මහා පාය. මේ වහල ලෝහ උළු වලින් සෙවිලි කරලා තිබුණා කියලා කියන නිසා මේක ලෝවා මහා පාය බවට පත් වුණා. මෙහි සෝවාන් සකුරුදාගාමි අනාගාමි හරියක් කියන මගපළ වලට අනුව තමයි තට්ටු වල හාමුදුරුවෝ වැඩ ඉඳලා තියෙන. ඉහළ මහල මහරහතන් වහන්සේලා වැඩ හිටියා කියලායි සඳහන් වෙන්නේ. එතකොට මෙන්න මේ විදිහේ ඊටාම් වැදගත් පොහොයගයක් අපිට අඳුරගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට අපි විශේෂයෙන් අනුරාධපුරයේ පොසොන් පෝය හා සම්බන්ධව කතා කරනකොට මෙන්න මේ වගේ ඓතිහාසික ස්ථාන ගණනාවක් පිළිබඳව අපිට සාකච්ඡා කරන්න පුළුවන් වෙනවා. එහෙමනම් දරුවනේ අපි මේ පාඩමේ ඉදිරි කොටසෙන් හමු වෙමු. සප්පදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් දහම් පාසල් අධ්‍යාපනය ලබන සුවහසක් දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා ෆ්‍රැසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි අපි වෙමු ටීපී දහම් පාසල් අධ්‍යාපනය.